දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද සෑම සිකුරාදා දිනයකම එංගලන්තයේ වේලාවෙන් පසළු 2:30ටත් එවැගේම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසළු 8ටත් අපි ආරම්භ කරන සූත්‍ර දේශනා සාකච්ඡා පන්තිය ශ්‍රී ලංකාවේ සිට අද මෙහෙවන්නේ 2020 වර්ෂයේ දෙසැම්බර් මාසේ 11 වෙනි සිකුරාදා. අද සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි සාකච්ඡා කරන්නේ පඨම ආනන්ද සූත්‍රය කියන එක සංයුත්ත නිකායේ ආනාපාන සංයුත්තේ ဒုတိ ය ඒක ධම්ම වර්ගයේ පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය කියන සූත්‍රයයි අපි සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රය තෝරා ගැනීමට හේතුව අපි දිගු කාලයක් මුළුල්ලේ සාකච්ඡා කරන්නට යෙදුනා භාවනා සම්බන්ධයෙන් අදාළ වෙන කරුණු. සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේම ආනාපාන සති සූත්‍රය, කායගත සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ඒ වගේම භාවනා කාල සූත්‍රය, නීවරණාහාර සූත්‍රය කියන මේ විදිහේ සූත්‍ර කිහිපයක්ම අපි සාකච්ඡා කළා. ඒ සූත්‍ර ඇසුරෙන් අදාළ වන ධර්ම කරුණු පිළිබඳව. ඒ සූත්‍ර ටික සාකච්ඡා කළාට පස්සේ මේ ආනන්ද සූත්‍රය පිළිබඳව අපේ අවධානය යොමු කිරීම ඉතාමත්ම ප්‍රයෝජනයි කියලා මම හිතනවා. මොකද භාවනාව පිළිබඳව හොඳ අවබෝධයක් වැටහීමක් ඇති කරගන්නට සුදුසු සූත්‍රයක් හැටියට මේ ආනන්ද සූත්‍රය අපිට හඳුනා ගන්න පුළුවන්. මෙහිදී අවශ්‍ය වෙන්නේ අපි හැම කෙනෙක්ම වගේ ආනාපාන සති භාවනාව පිළිබඳව උනන්දුවක් සැලකිල්ලක් දක්වන අය, ඒ වගේම විමුක්ති මාර්ගයේ මූලික අදියර එහෙම නැත්නම් ආරම්භක ක්‍රමවේදය හැටියට සලකන්නේ ආනාපාන සති භාවනාව. ඒ නිසා ඒ සම්බන්ධයෙන් හැම කෙනෙක්ම අතීතයේ සිටි ආචාර්යවරුන්, ඒ වගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේම අය මේ ආනාපාන සති භාවනාව පිළිබඳව ලොකු උනන්දුවක් දක්වා ඒ පිළිබඳව සූත්‍ර දේශනා ඇසුරිනුත් විවිධ අටුවා ටීකා ටිප්පණි ඔස්සේ විවිධ වූ සාකච්ඡාවන් සිදු වෙලා තියෙනවා. මේ කොතෙක් සාකච්ඡා සිදු වෙලා තිබුණත් අපිට ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් ඉතිහාසයේ දකින්න ලැබුණු එක්තරා ගැටලුවක් තමයි ඒ භාවනාව නියම ආකාරයෙන් සිද්ධ වෙනවාද කියන කාරණේ. ඒකට හේතුව අපි ඒකට කවර කෙනෙකුටවත් දෝෂ දැක්වීමක් එහෙම නැත්නම් අඩුපාඩු කතා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ මග නිවැරදි කර ගැනීම. ඒතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම ඇසුරෙන් අපි මේක ශාසනයක් දිගට ඉදිරියට ඒමේදී අවුරුදු දහස් ගාණක් මුළුල්ලේ ඒ දේශනාවන් ඉදිරියට ඒමේදී විවිධ වූ හඳුනා ගැනීම ඇති වෙනවා ඒ ශ්‍රාවක පිරිස් අතර. ඒ නිසා එහිදී ඇතිවිය හැකි ආපදා එහෙම නැත්නම් වැරදි හඳුනා ගැනීම බොහෝ සෙයින් එකට එකතු වෙන්න පුළුවන්.
මේ නිසා ශ්‍රාවකයන් හැටියට මොකද අපි සියලු දෙනාම මේ කතා කරන මමත් මේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් අපි සාකච්ඡා මණ්ඩපයක් හැටියට හඳුනා ගන්නා පිරිසක් හැටියට ශ්‍රාවක පැත්තේ ඉඳන් තමයි මේ කතා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ ධර්ම දේශනා කළේ ශාස්ත්‍රෝන් වහන්සේ හැටියට. අපි ශ්‍රාවකයන් හැටියට උන්වහන්සේගේ දේශනාවන් විවිධ ග්‍රන්ථ අතීතයේ සිට පැවතුණු විවිධ සූත්‍ර දේශනාවන් විවිධ අටුවා ටීකා ටිප්පණි ඔස්සේ අපි හඳුනා ගන්න උත්සාහයකුයි කෙරෙන්නේ. ඒතර ඒ නිසා එහිදී ඔබත් මමත් අපි සියලු දෙනාම එකට එකතු වෙලා බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් ඔස්සේ උන්වහන්සේ සැබෑවටම කුමක්ද දේශනා කළේ කියන එක තේරුම් ගන්න වටහා ගන්න උත්සාහ කිරීම අතිශය වැදගත්. එතකොට එහිදී අපි බොහෝම පරිස්සමෙන් බොහොම කල්පනාවෙන් ඒ වගේම අතීතයේ අපේ තිබුණු යම් යම් හඳුනා ගැනීම මතිමතාන්තර නොඑක් දේවල් කොයිතරම් තිබුණත් අපි බොහොම නිදහස්ව ඒ දහම නිවැරදිව අපිට හඳුනා ගන්නට අවශ්‍ය වන වාතාවරණය අපේ හිත තුළ තබාගෙන ඒ දෙස බැලීමයි වැදගත් වෙන්නේ. මෙහෙම මං කියන්න හේතුව බොහෝ දෙනා මේ භාවනා අභ්‍යාසවල යෙදෙද්දී හුස්ම ගැනීම හෙලීම ඇසුරු කරගත්ත භාවනාවන් වලින් පටන් අරගෙන ඊට පස්සේ ටික දුරක් යද්දී තමාට යම් යම් දේවල් නොදැනී යාමක් එහෙම නැත්නම් සිතුවිලි තමන්ගේ සිතේ සැඟව යාමක් ඒ වගේම ආලෝක යම් යම් ආලෝක පෙනීමක් ඒ වගේම විවිධ හැඩතලයන් එහෙම නැත්නම් විවිධ රූප පේන්න පටන් ගැනීමත් මේ විදිහේ නොයෙකුත් දේවල් පිළිබඳව අවධානය යොමු කරලා ඒවත් දකින ස්වરૂපයක් ගැන නොයෙක් දෙනා වාර්තා කරනවා නොයෙක් දෙනා කියනවා. එතකොට මේ ආනාපාන සති භාවනාව එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාවන් ආදී මේ සූත්‍රවලදී එබඳු කවර හෝ ආකාරයක මේ මායාවන් එහෙම නැත්නම් ආලෝක විවිධ වූ රූප රාමු එහෙම නැත්නම් විවිධ දේවල් දැනෙන දේවල් හැටියට තමන් අහසේ පාවෙනවා හරි එහෙම නැත්නම් තමන් කිසිවක් නොදැනී යනවා හරි ඔය වගේ නොයෙකුත් දේවල් පිළිබඳව වාර්තා කිරීම මේ ආනාපාන සති භාවනාවට අදාළද නැද්ද කියන එක අපි පරීක්ෂාවෙන් බලන්නට ඕනේ. ඒතකොට ඒ නිසා මොකද මේ සිත වඩන්නට සිත මෙහෙවන්නට විමුක්තිය ලබන්නට ධර්මඥානෙ ලබන්නට අධිචිත්ත තත්වයකට අධිපඤ්ඤා තත්වයකට පත්වෙන්න අපි හැමදෙනාම අවංක උත්සාහයක යෙදෙමින් ඉන්නේ. මේ සඳහා අදාළ ශ්‍රද්ධාව අප තුළ තියෙනවා බුදු පියාණන් වහන්සේ ධර්මයත් සංඝයාත් පිළිබඳව කල්යාණ මිත්‍රයන් පිළිබඳව ඇති වුණු ශ්‍රද්ධාවක් අප තුළ තියෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව සහිතව අපි මේ අවංකව සිත වඩන මේ ගමනේ අපි වැරදි තැනක හිටියොත් එහෙම අපි කවුරු හෝ කෙනෙක් ඒක ලොකු පාඩුවක්. එතකොට අපි වැය කරන කාලය පැය ගාන අපේ වෙහෙස මහන්සිය උත්සාහය මේ ඔක්කොම නිකරුණේ ගත වෙන තේරුමක් නැති දේවල් බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා හැම විටම මග නිවැරදි කර ගැනීම සඳහා උත්සුක වීම ඒ සඳහා හොඳ සාවධාන බවකින් යුක්තව සිටීම කියන එක අතිශය වැදගත් වෙනවා. ඒතර ඒ නිසා අපි මේ සූත්‍ර මෙතෙක් අපි කතා කරපු හැම සූත්‍රයකදීම අපි පෙන්වලා දෙන්න උත්සාහ කළා ඒ සූත්‍ර දේශනාවල තියෙන සැබෑ අර්ථය කොයි විදිහටද ඒක කොයිතරම් අවබෝධය සමග මිශ්‍ර වෙච්ච එකක්ද කියන එක පැහැදිලි කරන්නට. එතකොට භාවනාව කියන්නේ නොසිතා සිටීමක්
නැත්තම් සිතුවිලි වලට සිතට එන්න ඉඩ නොදී සිටීමක් වෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම කිසිවක් නොදැනී යනවා කියන එකක්. එහෙම නැත්නම් තමන්ගේ අවධානය ගිලිහිලා යෑමක් කියන එකක් ගැන භාවනාවේදී සිද්ධ වෙන්න විදිහකුත් නැහැ. හැම දෙයක්ම සාවධානව ඊ타ත්ම සිහි කල්පනාවෙන් යුක්තව සිදුවෙන දේවල් බවට පත් වෙන්නට ඕනේ. ඒ නිසා තමයි අර නාහම් භික්කවේ මුට්ටස්සතිස්ස සම්පජානස්ස ආනාපාන සතින් වදාමි කියන බුදුහාඳුරන්ගේ සූත්‍ර දේශනා කීපයකම කියවෙන කාරණයට අනුව මෙනෙහි නොකරන සිහි නොකරන ආවර්ජනය කිරීමේ හැකියාවක් නැති අනවධානයෙන් සිටින කෙනෙකුට මේ ආනාපාන සතිය මම දේශනා කරන්නේ නැහැ කියන උන්වහන්සේගේ දේශනාව මම නිතර මතක් කරන එකක්. මොකද හැම මොහොතක්ම හැම සිදුවීමක්ම හැම සිතුවිල්ලක්ම සිහියෙන් කල්පනාවෙන් සාවධානව සිදුවීම් පෙළක් විදිහට තමයි මේ භාවනාවන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක ක්‍රියාවලියක් හැටියට සිද්ධ වෙන දෙයක් හැටියට මිස අපි නොසලකා හැරීමක් නොහැඟී තිබීමක් සිතුවිලි එන්නේ නැතුව තිබීමක් කියන අර්ථ වලින් නෙමෙයි භාවනාව කියන එක පිළිබඳව මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. ඒ නිසා මෙතෙක් සාකච්ඡා කරපු හැම සූත්‍රයකම වගේ ඊට අදාළ වූ කරුණු අපි ඉදිරිපත් කළා, අපි සාකච්ඡා කළා කොහොමද මේ භාවනාව සක්‍රියව සිද්ධ වෙන්නේ කියලා. එතකොට එහිදී අපි දැක්කා අපි නිතරම භාවිතා කරන්නේ ආනාපාන සති භාවනාව කියලා. එහෙත් සූත්‍රවල නිතර සඳහන් වෙන්නේ ආනාපාන සති සමාධි භාවනාව හැටියට. මේ යෙදීමේ ලොකු අර්ථයක් තියෙනවා. ආනාපාන සති කිව්වහම ආන කියන්නේ හුස්ම ගැනීම, අපාන කියන්නේ හුස්ම හෙලීම. ඒ ඔස්සේ සිත පිහිටුවීම තමයි ආනාපාන සති කියලා කියන්නේ. එතකොට ආනාපාන සති සමාධි භාවනාව කියලා කියනකොට ඒ හුස්ම ගැනීම හෙලීම ඔස්සේ සිත පිහිටුවීම තුලින් සිතෙහි කිසියම් එකඟතාවයකට කිසියම් ආකාරයක තහවුරු වූ හඳුනා ගැනීමකට පත්වීමක් තුලින් සිද්ධ වෙන භාවනාමය වැඩපිළිවෙලක් කියන එක මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන ප්‍රධානම කාරණයක්. ඒ නිසා ආනාපාන සති සමාධි භාවනාව කියන යෙදුම පිළිබඳව අපේ අවධානය යොමු වෙන්නට ඕනේ. හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධයෙන් සාවධාන වීම පමණක් නෙමෙයි, එසේ සාවධාන වීමේ ක්‍රියාවලිය තුලදී සිත සමාධියට පත්වීමේ ස්තර කීපයක්, මට්ටම් කීපයක් ඔස්සේ සිද්ධ වෙන ස්ථාවර හඳුනා ගැනීම, තහවුරු හඳුනා ගැනීම පෙළක් වශයෙන්ුයි මේ ආනාපාන සති සමාධි භාවනාවේදී මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන එක. ඒතර මේ වන විට අපි කතා කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, කායගත සති සූත්‍රය, ඒ වගේම ගිරිමානන්ද සූත්‍රය, භාවනා කාල සූත්‍රය, නීවරණාහාර සූත්‍රය, ඔය වගේ සූත්‍ර කීපයක්ම අපි පහුගිය කාලයේදී පරීක්ෂා කළා, ඒව ගැන සාකච්ඡා කළා, හඳුනාගත්තා. මේ සියල්ලම එකට මිශ්‍ර කරගෙන මේ භාවනා වැඩපිළිවෙල තුල, අපේ මනසේ සිද්ධ වෙන භාවනා වැඩපිළිවෙල තුල සැබෑවටම සිද්ධ වෙන දේ මොකද්ද කියන එක දැන් මේ අපි කතා කරන සූත්‍රයේදී ඊ타ත්ම ලස්සනට ඊ타ත්ම හොඳින් ක්‍රමවත්ව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රය අහන ඔබ හරි වාසනාවන්තයි. මොකද
අද මම හිතන්නේ ඔබ මේ සූත්‍රය පිළිබඳව කෙරෙන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ඉතාමත්ම පැහැදිලි වැටහීමක් ඔබේ සිතට ඇති කරගන්නට පුළුවන්. මේ භාවනාව සම්බන්ධයෙන් කුමක්ද මා තුළ සිද්ධ වෙන්නේ? මගේ සිතේ කවර විදිහේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව නිරවුල්ව තේරුම් කරගන්න පුළුවන් කමක් මේ සූත්‍ර දේශනාව සමග සිද්ධ වෙනවා. එනිසා මම හරි කැමතියි අද සෑහෙන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ අවස්ථාවෙත්. එතකොට ඔබට මේ සූත්‍රය හොඳ අවධානයකින් අවබෝධවත්ව අපි හඳුනා ගන්න උත්සාහ කරමු. එතකොට මේ භාවනාව තුළින් කුමක්ද මගේ සිත තුළ සිද්ධ වෙන්නේ කියන එක. දැන් අපි හුඟක් වෙලාවට සමත භාවනා තුළින් නීවරණ ඉවත් වීම සම්බන්ධයෙන් නීවරණ ප්‍රහාණය සම්බන්ධයෙන් අපි උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් අපි පහුගිය සූත්‍රයේදී නීවරණාහාර සූත්‍රයේදී පැහැදිලි කළා මේ නීවරණ වලට ආහාර වෙන දේවල් භාවිතා කිරීමෙන් නීවරණ වැඩෙන බවත් නීවරණ වලට ප්‍රතිපක්ෂ නීවරණ වලට ආහාර නොවන දේවල් ගැන අවධානය යොමු කිරීමෙන් නීවරණ නොවැඩෙන බවත් අපි සාකච්ඡා කළා. මේ වගේම බොජ්ජංග ධර්ම සම්බන්ධයෙන්ුත් අපි සාකච්ඡා කළා. ඒ දේවල්මයි නැවත තවත් විදිහකට මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ දේශනාවල විශේෂ ලක්ෂණයක් තමයි එකම කාරණය විවිධ ආකාරයෙන් දේශනා කරනවා. අර ධර්මයේ සඳහන් වෙන්නේ අනේක පරියායන ධම්මෝපකාශිතෝ කියලා. එතකොට ඒ විදිහට නොයෙක් පරියායන්ගෙන් නොයෙක් ක්‍රමවේදවලට අනුව නොයෙක් උදාහරණ උපමා උපමේය භාවිතා කරමින් උන්වහන්සේ එකම දේ නැවත නැවත විවිධාකාරවලින් දේශනා කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව අපිට එකම කාරණයකට එකම මාතෘකාවකට එකම අරමුණකට ඔබ්ජෙක්ට් එකකට ෆ්ලෑෂ් ලයිට් කීපයක් වටෙන් එල්ල කළාම ඒ හැම පැත්තකින්ම ඒක දකින්න පුළුවන් වෙනවා වගේ මේ විවිධ ක්‍රමවලින් එකම ප්‍රස්තුතය කෙරෙහි එකම ඔබ්ජෙක්ට් එක කෙරෙහි අපි සර්ච් ලයිට්ස් යෙදුවාම අපිට එහි සෑම පැත්තක්ම නිවැරදිව හොඳින් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒ වගේ ක්‍රමයක් තමයි දැන් මේ කරන්නේ. අපි විවිධ අවස්ථාවලදී මම පැහැදිලි කළා එක සූත්‍ර දේශනාවලදී මේ භාවනාව සැබෑවටම අප තුළ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ කෙනෙකුට හැඟෙන්න පුළුවන් ආනාපානසති භාවනාවෙහි අපි අවංකව හොඳින් යෙදිලා ඉන්නකොට ඒ තුලින් નિરાයාසයෙන්ම යමක් Tamanට සිද්ධ වෙනවා. කිසියම් අර්ථයක් ඵලයක් හැටියට Taman මොකක් හෝ තැනකටපත් වෙයි. එහි ඉෂ්ට විපාකයක් හැටියට Taman භාවනාවේ යෙදීමෙන් ඉන්නකොට වැඩි කාලයක් දිගු කාලයක් එහි ඵලය හැටියට નિરાයාසයෙන්ම යම් කිසි තැනකට Taman පත් වෙයි. Tamanගේ සිත එයි කියන අදහසක් සමහර කෙනෙකුට භාවනා කරද්දී ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට ඒ නිසා ඒක ඒ වෙන දේ සිද්ධ වෙන්නේ කොහොමද? අපි ආනාපාන සති සමාධි භාවනාවේ යෙදෙද්දී අපේ සිතට මොකද්ද සිද්ධ වෙන්නේ? නැත්නම් අපි ලබන ප්‍රගතිය, අපි ලබන ඉෂ්ට විපාකය කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ කියන එක තමයි අපි හඳුනාගත යුත්තේ. එහෙම නැත්නම් අපි නොදැනුවත්ව යම් කිසි දෙයක යෙදිලා ඉන්නවා. ඒකෙන් මොකද වෙන්නේ කියලා දන්නේ නැතුව සමහර විට මොනවා හරි ඵලයක් ලැබෙන්නටත් පුළුවන්, නොලැබෙන්නටත් පුළුවන්. අපි ඒ ගැන අවබෝධයක් නැති වෙන්නටත් පුළුවන්. ඒ නිසා අන්නේ ඒ සම්බන්ධයෙන් අදාළ සූත්‍රයක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපි ඒ ගැන ඉතාමත්ම සැලකිල්ලෙන් සාවධානව අවධානය යොමු කරන්න. ගැටලුවක් තිබුණොත් ඕනෑම වෙලාවක ඔබ මේ අත උස්සලා හෝ අපිට කතා කරලා අන්මියුට් කරලා කතා කරන්න. ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් ඕනෑම වෙලාවක සාකච්ඡා කරන්න පුළුවන්.
එහෙම මතු කරන තරමට අපිට යම් යම් දේවල් පැහැදිලි කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ පේනවා. හොඳයි. හොඳයි. මේ සූත්‍රය ආනන්ද හාමුදුරන්ට දේශනා කරපු සූත්‍රයක්, mindfulness of breathing, ආනන්ද සුත්ත සංයුත්ත නිකායේ. මම පාලි ටෙක්ස්ට් එක ඉස්සෙල්ලා කියවලා ඊට පස්සේ අපි මේ ගැන කතා කරමු. සාවත්ති නිදානං අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච. අත්ති නොකෝ බන්තේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ චත්තාරෝ ධම්මේ පරිපූරේති. චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සත්ත ධම්මේ පරිපූරෙන්ති. සත්ත ධම්මා භාවිතා බහුලී කතා ද්වේ ධම්මේ පරිපූරෙන්ති ඉති. එතකොට I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jeta's Grove, Anathapindika's monastery. Then Venerable Ananda went to the Blessed One and on arrival, having bowed down to him, sat on one side. As he was sitting there, he asked the Blessed One, is there one quality that when developed and pursued bring 4 qualities to completion, and 4 qualities that when developed and pursued bring 7 qualities to completion, and 7 qualities that when developed and pursued bring 2 qualities to completion. දැන් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩවසන අවස්ථාවක අනාථපිණ්ඩිකතුමාගේ ආරාමේහි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේට වන්දනාමාන කරලා ගරු බුහුමන් කරලා එකත් පස්ව වැඩ සිටියා. එහෙම ඉඳලා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, is there one quality that when developed and pursued brings 4 qualities to completion? ස්වාමීනි, දියුණු කරලා පවත්වා ගියාම developed and pursued brings 7 qualities to completion. සතර ආකාරයක කරුණු වඩලා පවත්වාගෙන ගියාම සත් ආකාරයක කරුණු සම්පූර්ණ වෙන දෙයක් තියෙනවද? And 7 qualities that when developed and කරුණු 7ක් දියුණු කරමින් වඩලා සම්පූර්ණ කළාම දිගට පවත්වාගෙන ගියාම කරුණු 2ක් සම්පූර්ණ වෙන දෙයක් තියනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මේ මොනවද කියලා මුකුත් එහෙම නැතුව මෙහෙම එක කාරණයක් වැඩුවාම පවත්වාගෙන ගියාම 4ක් වැඩෙන, නිරායාසයෙන්ම 4ක් වැඩෙන දෙයක්. ඒ 4 වඩාගෙන දියුණු කරගෙන ඉදිරියට ගියාම කරුණු 7ක් සම්පූර්ණ වෙන දෙයක්. ඒ කරුණු 7
සම්පූර්ණ කරගෙන ගියාම කරුණු දෙකක් નિરાයාසයෙන්ම සම්පූර්ණ වෙන වැඩපිළිවෙලක් තියෙනවද කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ. අත්තිකෝ ආනන්ද ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූරේති. චත්තාරෝ ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මේ පරිපූරෙන්ති. සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වේ ධම්මේ පරිපූරෙන්ති. Yes, Anand, there is one quality that when developed and pursued brings four qualities to completion, and four qualities that when developed and pursued brings seven qualities to completion, and seven qualities that when developed and pursued bring two qualities to completion. And what is the one quality that when developed and pursued brings four qualities to completion? What are the four qualities that when developed and pursued bring seven qualities to completion? What are the seven qualities that when developed and pursued bring two qualities to completion? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් ආනන්ද එක් කාරණයක් දියුණු කළාම වඩලා දිගටම පවත්වාගෙන ගියාම හතර ආකාරයක සම්පූර්ණ වීමක් සිද්ධ වෙන දෙයක් තියෙනවා. හතර ආකාරයක කරුණු හතරක් සම්පූර්ණ කළාම වඩලා පවත්වාගෙන ගියාම හත් ආකාරයක කරුණු සම්පූර්ණ වීමකුත් තියෙනවා. හත් ආකාරයක කරුණු දියුණු කරලා පවත්වාගෙන ගියාම දෙආකාරයක කරුණු සම්පූර්ණ වීමකුත් තියෙනවා. එහෙම දේශනා කරලා and what is the one quality that when developed and pursued bring four qualities complete? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනවද එහෙම තියනවා කියලා දේශනා කරලා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙහෙම එකක් වැඩුවාම හතරක් වැඩෙන්නේ මොනවද? ඒ වගේම හතරක් සම්පූර්ණ කළායින් පස්සේ හතක් වැඩෙන්නේ මොනවද? හතක් සම්පූර්ණ කළාම දෙකක් වැඩෙන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා කතමෝපන බන්තේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූරේති. චත්තාරෝ ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මේ පරිපූරෙන්ති. සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වේ ධම්මේ පරිපූරෙන්ති इति. ආනාපාන සති සමාධිකෝ ආනන්ද ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරේති. චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ජංගේ පරිපූරෙන්ති. සත්ත බොජ්ජංගා භාවිතා බහුලීකතා විඥා විමුක්තිම් පරිපූරෙන්ති. එතකොට concentration through mindfulness of in and out breathing when developed and pursued brings the four establishings of mindfulness to completion. The four establishings of mindfulness when developed and pursued bring the seven qualities, seven factors for awakening to completion. The seven factors for awakening when developed and pursued bring clear knowing and release to completion. අන්න දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේම ප්‍රශ්න කරලා උන්වහන්සේම දේශනා කරනවා concentration through mindfulness is of in and out breathing when developed and pursued bring the four establishing of mindfulness completion. එතකොට මේ in and out breathing එක ඒ කියන්නේ ආනාපාන සති සමාධි. දැන් මෙතන මම කලින් සඳහන් කළා ආනාපාන සති සමාධි. පාලි මේ සූත්‍රයේ තියෙන්නේ ආනාපාන සති සමාධි කෝ ආනන්ද ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා. එතකොට මේ ආනාපාන සති සමාධි කියන මේ එකම කාරණය දියුණු කරලා පවත්වාගෙන යෑමෙන් brings the four establishing of mindfulness to completion. එතකොට
මේ ආනාපාන සති සමාධි භාවනාවේ යෙදීම තුලින් සතර සතිපට්ඨානය සම්පූර්ණත්වයට පත් වෙනවා. ආනාපාන සති සමාධි භාවනාව වඩනකොට ඒ තුලින්ම ඒක වැඩිමෙන්ම සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. අපිට මෙතෙන්දී වැදගත් තැනක් ඒක. දැන් අපි ඉස්සර හිතුවේ මේ ආනාපාන සතිය වඩනවා ඉස්සෙල්ලා ඊට පස්සේ සතිපට්ඨාන භාවනාවල් කරනවා කියන ඔහොම අර්ථයක් තිබුණානේ. අපේ හිතවලට ඇවිල්ලා. එතකොට මෙතෙන්දී මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වනවා ආනාපාන සති සමාධි භාවනාවෙහි යෙදෙනකොටම ඒ තුලින්ම මේ සතර සතිපට්ඨානය වැඩෙනවා. The four establishings of mindfulness when developed and pursued bring the 7 factors of awakening to completion. තොර සතර සතිපට්ඨානය වඩනකොට ඒ තුලින්ම ඒක වඩලා දියුණු කරලා පවත්වාගෙන ගියාම මේ සත්ත බොජ්ජංග සම්පූර්ණ වෙනවා. The 7 factors for awakening when developed and pursued bring clear knowing and release to completion. එතකොට මේ සත්ත බොජ්ජංග වැඩිලා දියුණු වෙනකොට පවත්වාගෙන යනකොට knowing and release ඒ කියන්නේ විඥා විමුක්ති කියන දෙක knowing කියන එක අධිචිත්ත අධි හැටියට විමුක්ති හැටියට හරි එහෙම නැත්නම් විඥා විමුක්ති කියන වචනේ භාවිතා වෙනවා. මේ විඥා විමුක්ති කියන දෙක සම්පූර්ණ වෙනවා. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ආනාපාන සති සමාධිය යම් කිසි කෙනෙක් නිවැරදිව වඩනකොට හරියට නිමාකාරයෙන් වඩනකොට අවබෝධයෙන් යුක්තව වඩනකොට හරියට වැඩුවොත් එයා තුලින් નિરાයාසයෙන්ම සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා. ඒ සතර සතිපට්ඨානයේ යම් කිසි කෙනෙක් නිවැරදිව පැහැදිලිව ඒ සිතේ වැඩිම සිද්ධ කළොත් ඒ තුලින් සත්ත බොජ්ජංග අනිවාර්යයෙන්ම වැඩෙනවා කියලා. සත්ත බොජ්ජංග යම් කිසි කෙනෙකුගේ සිතේ අවබෝධයෙන් හඳුනා ගැනීමෙන් යුක්තව වැඩුවොත් අනිවාර්යයෙන්ම විඥා විමුක්ති දෙක නැත්නම් මාර්ගඵල අවබෝධ වීම කියන එක විඥා විමුක්තිය කියන එක අපිට කියන්න පුළුවන් මාර්ගඵල හැටියටත් අධිචිත්ත අධිපඤ්ඤා හැටියටත් අපිට හඳුන්වන්න පුළුවන් විවිධාකාරයෙන් හඳුන්වන්න පුළුවන් මාර්ගඵල ලෙසත් නැත්නම් ප්‍රඥාව හා විමුක්තිය හැටියට. එතකොට ඒක සම්පූර්ණ වෙනවා මේ සත්බොජ්ජංග නිවැරදිව සම්පූර්ණ කළාම. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මෙතෙන්දි දක්වනවා මේ මෙහෙම දෙයක් මෙතන සිද්ධ වෙනවාය කියන කාරණය. එතකොට මොකක්ද අවශ්‍ය වෙන්නේ? අවබෝධයෙන් මනා හඳුනා ගැනීමකින් යුක්තව ආනාපාන සති සමාධියෙහි යෙදීමයි. එතකොට ඒ අවබෝධයෙන් යුක්තව ආනාපාන සති සමාධියෙහි යෙදීම තුලින්ම નિરાයාසයෙන්ම ඒ තුලින්ම සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඒකයි වෙනම අමුතුවෙන් වඩන්න යන්න ඕනේ නැහැ. ඒ තුලින්ම වැඩෙනවා. සතර සතිපට්ඨානය නිවැරදිව අවබෝධයෙන් යුක්තව වැඩිම තුලින්ම සත්බොජ්ජංගත් වැඩෙනවා. සත්බොජ්ජංග නිවැරදිව හැසිරවීම තුලින් හඳුනා ගැනීම තුලින් අවබෝධයෙන් වැඩිම තුලින් විඥා විමුක්ති දෙකත් සම්පූර්ණ වෙනවා. දැන් අපිට පැහැදිලි මේ සූත්‍රයේ මේ පාඩයෙන් මේක හරිම වටිනා පාඩයක් මෙතන තියෙන්නේ මේක. ඊ타ත්ම පැහැදිලිව ඊ타ත්ම නිවැරදිව මේ ආනාපාන සති සමාධිය තුලින් සතර සතිපට්ඨානයයි සත්බොජ්ජංගයන් හා විඥා විමුක්ති දෙක සම්පූර්ණ වෙනවාය කියන කාරණය ඊ타ත්ම නිරවුල්ව පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරලා තියෙනවා. එතකොට මේ තුලින් අපි මීට කලින් සාකච්ඡා කළ බොහෝ සූත්‍ර ආවරණය වීමක් සිද්ධ වෙනවා. ඒවායේ අපි දැකපු ඒ ධර්ම කරුණු තුල මොකද්ද මේ සිද්ධ වුණේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන කාරණය ඊ타ත්ම නිරවුල්ව පැහැදිලි කිරීමක් මෙතෙන්දී සිද්ධ වෙනවා.
කතං භාවිතෝ ආනන්ද ආනාපාන සති සමාධි කතං බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති ඉදානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියලායි දිගටම එහෙම ගිහිල්ලා ඒ පෙළ දිගටම යනවා ගිහිල්ලා පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති යස්මින් සමේ ආනන්ද බික්ඛු දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ කියලා ඒ විදිහට දිගටම ගිහිල්ලා පස්සම් බයං කාය සංකාරං අස්ස සාමීති සික්කති පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති කායේ කායානුපස්සී ආනන්ද බික්ඛු තස්මින් සමේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං තං කිස්ස හේතු කායඤ්ඤ තරහං ආනන්ද හේතං වදාමි යදිදං අස්සාස පස්සාසං තස්මා තිහානන්ද කායේ කායානුපස්සී බික්ඛු තස්මින් සමේ විහෙරති ආතාපි සම්ප්‍රජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මෙතෙන්දි මේ සූත්‍රයේ මේක කෙටි කරලා දක්වලා තියෙන්නේ මොකද අර එකම කරුණු සූත්‍ර කීපයක නිතරම කියවෙනකොට ඒ සූත්‍රයේ කියාගෙන යන කරුණු ටික කෙටි කරලා දැක්වීමක් සූත්‍රවල තියෙනවා. ඒතර ඒ නිසායි මෙතන මේ පාලි සූත්‍රයේදී ඒක කෙටි කරලා සූත්‍රය දක්වලා තියෙන්නේ. ඒතර ඒක අපි මෙතෙන්දි සාකච්ඡා කරමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. Now, how does a monk develop and pursue concentration through mindfulness of in and out breathing so that it brings the four establishing of mindfulness to completion? එතකොට කොහොමද යම් භික්ෂුවක් කියලා කියන මෙතන ඕනෑම කෙනෙක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිසම අයිති වෙනවා. Develop and pursue concentration යම් කිසි කෙනෙක් ආනාපාන සති සමාධිමය භාවනාව සම්පූර්ණ කරලා වැඩුවොත් it brings for establishing of mindfulness to completion. එතකොට ආනාපාන සති සමාධි භාවනාව යම් කිසි කෙනෙක් නිවැරදිව වඩලා පවත්වාගෙන ගියොත් කොහොමද සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ කියලා දැන් ඒක විස්තර කරන්නේ. ස්වාමීන් වහන්සේ ඔව් කියන්න. මට මේ මුල ඉන්ට්‍රොඩක්ෂන් එක මිස් වුණා. ඔව්. සූත්‍රේ නම මොකද්ද ස්වාමීන් වහන්සේ? ආනන්ද සූත්‍රය. ආනන්ද සූත්‍රයේ මේකේ තියෙන්නේ හරි පොතක නේද? ඔව් මම කියන්නම් මේ සංයුත්ත නිකායේ ආනාපාන සංයුත්තේ right ද්විතීය ඒක ධම්ම වර්ගයේ පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය. right okay ස්වාමීන් වහන්සේ thank you. හරි. මේ there is the case where a monk having gone to the wilderness to the shade of a tree or to an empty building sits down folding his legs crosswise, holding his body erect and establishing mindfulness to the fore. Always mindful, he breathes in, mindful, he breathes out. මේක අපි මේ කීප වතාවකම අහලා තියෙනවා මේක නිතර හැම සූත්‍රයකම වාගේ සඳහන් වෙන කාරණයක්. එතකොට මෙතෙන්දී මට තව විශේෂ කරුණක් කියන්න ඕනේ. මේ හැම සූත්‍රයකම මේ භික්ෂුන් වහන්සේලා අමතා බුදුරජාණන් වහන්සේ යම් යම් දේශනාවන් පැවැත්වීමේදී පැහැදිලි කරන සාම්ප්‍රදායික යෙදුමක් මෙතන තියෙන්නේ. දැන් මේවා
සංගීතිකාරක භික්ෂුන් වහන්සේලා විසින් ඒ සූත්‍ර සංවිධානය කරද්දී මේ විදිහේ ඒ දේශනාව සමානව බොහෝ සූත්‍රවල දැක්වීම සිද්ධ වෙලා තියෙන දෙයක්. ඒ අනුව භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මේ විදිහට ගහක් මුලට හරි ශූන්‍යගාරයකට හිස් ස්ථානයකට ගිහිල්ලා කැලේට ගිහිල්ලා ගහක් යටට ගිහිල්ලා හිස් ස්ථානයකට ගිහිල්ලා මේ විදිහට දෙපා හරස් කරලා ඉඳගෙන බද්ධ පර්යංකයෙන් ඉඳගෙන ඒ වගේම මේ කොන්ද කෙලින් තියාගෙන ඒ වගේම මේ අරමුණට හිත යොමු කරලා establishing mindful to the fore කියන එකෙන් අදහස් වෙන්නේ ඔබ්ජෙක්ට් එකට අරමුණට සිත යොමු කරලා. මේක සමහර කෙනෙක් දක්වන්න පුළුවන් මේ මුඛය කියන අර්ථය. නමුත් එහෙම ගත්තොත් එහෙම ඊට පස්සේ එන භාවනාවලදී ඒක අර්ථයක් නැති කාරණයක් බවට පත් වෙනවා ඒ විදිහට ගත්තොත්. ඒ නිසා මේක අරමුණට තමන් අභිමුඛ කරගත්ත අරමුණට ප්‍රස්තුත වූ කාරණයට සිහිය පිහිටුවා කියන අර්ථයෙන් ගැනීමයි වඩාත් අර්ථවත් වෙන්නේ. ඒ විදිහට සිහිය වඩනවා, හුස්ම ගැනීම හා හෙලීම කරනවා. දැන් මෙතෙන්දි මේකෙන් අදහස් වෙන්නේ මේක ආරම්භ කරන පටන් ගන්න කෙනෙක් විසින් අනුගමනය කරන විධිමත් ක්‍රමයයි මේකෙන් අදහස් වෙන්නේ. නමුත් මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ භාවනාවක යෙදීම කියන හැම අවස්ථාවකදීම මේ ඉරියව්වෙන්ම ඉන්න ඕන කියන එකක් අදහස් වෙනවා කියන එක නෙමෙයි. ඔබට කැමති ඉරියව්වකින් එහි යෙදෙන්න පුළුවන්. නමුත් නිදාගෙන එහි යෙදීම එච්චර ගෝචර වෙන්නේ නැති ඉක්මනින්ම නිින්ද යන නිසා. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් දක්ෂ නම් නිදාගෙනත් මේක කරන්න ප්‍රශ්නයක් නැහැ පුළුවන් නම්. නමුත් එහෙම කරන්න අමාරුයි 98%කටම 99%කටම එහෙම කරන්න අමාරුයි, බොහොම ඉක්මනින්ම නිින්ද යනවා. ඒ නිසා නිදාගෙන ඉරියව්වෙන් මේ කිරීම කොහෙත්ම ගැලපෙනවා කියලා අපි කියන්නේ නැත්තේ ඒ නිසා. අනික ඕනම ඉරියව්වකින් මේ භාවනාවට සම්බන්ධ දේවල් අපේ සිතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම තවත් එක්තරා වැඩක යෙදී සියද්දිත් අපිට යම් යම් කරුණු අපේ අවබෝධයට එන්න පුළුවන් මේ භාවනාව පිළිබඳව ප්‍රගුණ කිරීම ඇති කෙනෙකුට. ඒතර ඒ නිසා මෙතෙන්දි කියන්නේ මේකයි ක්‍රමේ, මේකයි විධිමත් නිවැරදි ක්‍රමේ. නමුත් ඒක ඊට වඩා වෙනස් ආකාරයකින් වෙනත් පුටුවක ඉන්නේ නැද්දි, හාන්සි පුටුවක ඉන්නේ නැද්දි, ඔබ වෙනත් පහසු ඉරියව්වකින් ඉඳගෙන ඉන්නේ නැද්දි, එහෙම ඉරියව්වකින් ඉන්නේ නැද්දිත් මේ අවබෝධයන් ඕන වෙලාවක අපේ හිතකට එන්න ඉඩකඩ තියෙනවා. එහෙම බෑ කියන එක එහෙම නෙමෙයි. ඒතර ඒ නිසා මේවා පිළිබඳව හැම විටම හරි ස්ට්‍රික්ට් විදිහට, හරි ස්තබ්ද විදිහට අපි හිර වෙලා දඟලන්න එහෙම ඕනේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් නිදහසේ ඒවා වටහා ගන්න පුළුවන්. අපි අහලා තියෙනවානේ ආනන්ද හඳුරු රහත් භාවයට පත් උනේ සතර ඉරියව්වෙන්ම තොරව කියලා. එතකොට ඒ නිසා අරහත් භාවයට පත් උනේ ආනන්ද හඳුරු සතර ඉරියව්වෙන් තොරව. ඒ කියන්නේ වැඩූ සිතක් කොයි වෙලේ යම් යම් දේවල් අවබෝධ කරගන්න. දැන් ආනන්ද හඳුරු රහත් වුණා වගේම අපිත් යම් කිසි ආකාරයක ධර්ම කාරණයක් ඔස්සේ සිත යොදමින් ඉන්නේ නැද්දී ඒ ධර්ම කාරණය අවබෝධ වීම අපේ නානකාමරේ නාමින් ඉන්නේ නැද්දි සිද්ධ වෙන්නත් පුළුවන්. මූණ හොදමින් ඉන්නේ නැද්දි වෙන්න පුළුවන්. ගමනක් යමින් ඉන්නේ නැද්දි වාහනේ ලොමින් ඉන්නේ නැද්දි වෙන්නත් පුළුවන්. ඒ නිසා එහෙම ඕන දෙයක් අපේ හිතේ අපි මනස වඩමින් තිබුණා නම්, සක්‍රියව එහි යෙදිලා තිබුණා නම් ඕනම වෙලාවක එහි අවබෝධයන් අපේ හිතට ගලා ඒම සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ ඕනම වෙලාවක භාවනාව කියන එක සක්‍රීය භාවයට පැමිණෙන්න ඉඩකඩ තියෙනවා. Breathing in long, he discerns I am breathing in long. Or breathing out long, he discerns I am breathing out long. එතකොට මේවා මම හුඟක් විස්තර කරන්න ඕනේ. අපි කීප වතාවක්ම අහලා කියවලා තියෙන දේවල්, ඔබට බොහොම හුරු දේවල්. ඒ නිසා ඒවා මම වචනේ පරිවර්තනය කරන්න එච්චර මහන්සි වෙන්නත් ඕනේ නැහැ. ඔබට ඉංග්‍රීසි හැම කෙනෙක්ම දන්න අය නිසා, සිංහලත් දන්නවා, ඉංග්‍රීසිත් දන්නවා, දෙක භාෂා දෙකම දන්න නිසා මම හුඟක් විස්තර කරන්න යන්නේ නැහැ. ඔබට නමුත් ගැටලුවක් ආවොත් එහෙම යම් කිසිවක් අන්මියුට් කරලා අහන්න. එතකොට මේ විදිහට මේ
ආනාපාන සති භාවනාවේ එක ස්ටෙප්ස් එක තැන් තමයි මේ කතා කරන්නේ. මම ඒක අවශ්‍ය තැනදී විතරක් පැහැදිලි කිරීම කරන්නම්. එතකොට දීර්ඝ හුස්මක් ගන්නවායි කියලා හුස්ම ගනිද්දී ඒක දැනගන්නවා. ඒ වගේම දීර්ඝ හුස්මක් හෙලද්දී දීර්ඝ හුස්මක් හෙලන බව දැනගන්නවා. එතකොට ඒ විදිහට තමන් දීර්ඝ හුස්මක් හෙලන්නේ දීර්ඝ හුස්මක් ගන්නේ දීර්ඝ හුස්මක් හෙලන්නේ කියලා ඒ තැනත්තා දැනගෙනයි ඒක කරන්නේ. Or breathing in short he discerns I am breathing in short, or breathing out short he discerns I am breathing out short. එතකොට කෙටි හුස්මක් ගන්න කියලා දැනගෙන හුස්ම ගන්නවා, කෙටි හුස්මක් හෙලන්නේ කියලා දැනගෙන හුස්ම හෙලනවා. ඒ කියන්නේ අපි ඕනෙකමින් කෙටි හුස්ම දිග හුස්ම ගන්නව නෙමෙයි. හුස්ම ගනිද්දී අපි ඒ ගැන සාවධාන වෙලා තමන්ගේ හුස්ම දිගද කෙටිද හුස්ම ගැනීමක්ද හෙලීමක්ද කියන හතර ආකාරයකින් බැලීමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. He trains himself I will breathe in sensitive to the entire body. He trains himself I will breathe out sensitive to entire body. He trains himself I will breathe in අපි මෙතෙන්දී යමු. Breathing in long he discerns. දැන් මෙතෙන්දී කිව්වේ දීඝ හුස්මක් ගන්නවා කියලා දැනගෙන හුස්ම ගන්නවා, දීඝ හුස්මක් හෙලනවා කියලා හුස්ම හෙලනවා, කෙටි හුස්මක් ගන්නවා කියලා දැනගෙන හුස්ම ගන්නවා, කෙටි හුස්මක් හෙලනවා කියලා දැනගෙන හුස්ම හෙලනවා. සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා ওই විදිහට සතිපට්ඨාන සූත්‍රෙත් කියපු විදිහට මේ හුස්ම ගැනීම හෙලීම පිළිබඳව සාවධාන වෙනවා. එතකොට ඊළඟ අවස්ථාවේදී දැන් ස්ටෙප් දෙකක් අපි පහු කළානේ. මෙතන එක දීර්ඝ හුස්ම ගැනීම දීර්ඝ හුස්ම හෙලීම. කෙටි හුස්ම ගැනීම කෙටි හුස්ම හෙලීම කියන මේ අවස්ථා දෙක දැන් පහු කළා. මේ පහු කළාට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී මේ තුන්වෙනි එකේදී කියනවා he trains himself I will breathe in sensitive to entire body. He trains himself I will breathe out sensitive to entire body. එතකොට මෙතෙන්දී අපි පාලියෙන් අපි මේ කියන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. එතකොට මෙතෙන්දී he trains himself. එතකොට මෙතෙන්දී එයා එක්තරා විදිහක පුහුණුවක් ස්කිල් එකක් එහෙම නැත්නම් අවබෝධයෙන් හඳුනා ගැනීමකින් යුක්තවයි දැන් කරන්නේ. අර හුස්ම ගැනීම හෙලීම කියන එකනේ ඉස්සෙල්ලා කළේ. එතකොට හුස්ම ගැනීම මෙතන හොඳට තේරුම් ගන්න ඕන තැනක්. හුස්ම ගැනීම කියන එක කළා සිහියෙන් යුක්තව, හුස්ම හෙලීම කියන එක කළා සිහියෙන් යුක්තව. ඒක දිග හුස්මක් කියන එක හඳුනාගත්තා සිහියෙන් යුක්තව, දිග හුස්මක් කියලා හඳුනාගත්තා සිහියෙන් යුක්තව. කෙටි හුස්මක් කියලා හඳුනාගත්තා සිහියෙන් යුක්තව, කෙටි හුස්මක් හෙලනවා කියලා දැනගන්නවා සිහියෙන් යුක්තව. එතකොට ඊළඟට he trains එයා ඊළඟට මොකද කරන්නේ මේ හුස්ම ගැනීම හෙලීම කියන වැඩ දෙකම එකට අරගෙන කෙටි හුස්ම දිග හුස්ම කියන දෙකම එකට අරගෙන මේ සමස්ත ක්‍රියාවලිය ඒ කියන්නේ හුස්ම ගැනීමයි හුස්ම හෙලීමයි දිග හුස්ම ගැනීමයි දිග හුස්ම හෙලීමයි කෙටි හුස්ම ගැනීමයි කෙටි හුස්ම හෙලීමයි කියන මේ සතර ආකාරයක වැඩපිළිවෙල ඔක්කොම එකට අරගෙන ඒ පිළිබඳව සාවධානව හුස්ම ගැනීම හෙලීම කරනවා. He trains himself, I will breathe in sensitive to the entire body. He trains himself, I will breathe out sensitive to the entire body. එතකොට හුස්ම ගැනීම හෙලීම කියන කාරණය තමයි කරන්නේ. නමුත් හුස්ම ගැනීම හෙලීම කියන කාරණයට අදාළ ක්‍රියාවලීන් හතරම පැටර්න් හතරම
ගැනීම හෙලීම දිග කෙටි කියන මේ හතරම එකට අරගෙන ඒ සමස්ත ක්‍රියාවලිය මා තුළ සිද්ධ වෙනවා කියන සාවධාන වීම හඳුනා ගැනීම තමයි දැන් මෙතෙන්දී මේ තුන්වෙනි ස්ටෙප් එකේදී සිද්ධ වෙන්නේ. හතරවෙනි එකේදී in fourth one he trains himself I will breathe in calming bodily fabrication. He trains himself I will breathe out calming bodily fabrication. Then මෙතෙන්දී he trains himself I will breathe in calming bodily fabrication. Then අර හුස්ම ගැනීම හෙලීම සම්බන්ධයෙන් එයා ගත්ත අර හතරම එකතු කරලා ගත්ත මේ සබ්බකාය පටිසංවේදී කියලා ගත්ත එක. සබ්බකාය කියන්නේ මුළු ශරීරෙම නෙමෙයි. හුස්ම ගැනීම හෙලීම සම්බන්ධයෙන් අදාළ වූ සමස්ත ක්‍රියාවලිය හැටියට ගත්ත ක්‍රියාවලියනේ දැන් තුන්වෙනි අවස්ථාවේදී අත්දැක්කේ. ඒක දැන් මොකද වෙන්නේ? I will breathe in calming bodily fabrication. දැන් මේ කරපු ක්‍රියාව අපි හඳුන්වනවා කාය සංකාරයේ හැටියට. ඒ කියන්නේ මේ හුස්ම ගැනීම හෙලීම සම්බන්ධයෙන් ගත්ත සමස්ත ක්‍රියාවලිය අපි හැඳින්වන්නේ සබ්බකාය කියලා. සබ්බකාය හැටියට හඳුන්වපු ඒ ක්‍රියාවලියට අපි නමක් දෙනවා ඊගාවට ධර්මයේ බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා කාය සංකාරය කියලා. ඒ කියන්නේ bodily fabrication කියලා. bodily fabrication කියන්නේ කාය සංකාරය. ඒතර කාය සංකාරය කියලා කියන්නේ හුස්ම ගැනීම හෙලීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය. ඒ සමස්ත ක්‍රියාවලිය calming. එතකොට ඒක සංසිඳුවනවා. He trains himself I will breathe out calming bodily fabrication. එතකොට දැන් මෙතෙන්දී ඒ හුස්ම ගැනීම හෙලීම කියන සමස්ත ක්‍රියාවලිය කාය සංකාරය කියන එක හැංගිලා යනවා. calming. එතකොට සංසිඳවනවා කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. calming කියන එකට අපි භාවිතා කරන සිංහලෙන් කිව්වොත් එහෙම සංසිඳවනවා කියන එක. එතකොට මොකද්ද සංසිඳවන්නේ? කාය සංකාරය කියන එක. කාය සංකාරය කියන අර සමස්ත හුස්ම ගැනීමේ ක්‍රියාවලිය එකට ගත්ත කාය සංකාරය කියලා අපි නම් කළානේ ඒකට bodily fabrication කියලා. අන්න ඒක සංසිඳවීමක්. නොපෙනී යාමක් සැඟවී යාමක් සිද්ධ වෙනවා. එහෙම වගේම he trains himself I will breathe out calming bodily fabrication. ඒ වගේම එයා දැන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. ඒ වුණාට calming bodily fabrication කාය සංකාරය සංසිඳවනවා. He trains himself I will breathe out calming bodily fabrication. तर කාය සංකාරයේ bodily fabrication කිව්වේ කාය සංකාරයේ calming කියන්නේ සංගවී යනවා එහෙම නැත්නම් නොපෙනී යනවා එහෙම නැත්නම් සංසිඳවනවා. දැන් එතකොට නෑනේ. ඒ කියන්නේ දැන් හුස්ම ගැනීම නෑ. නැති කරනවා. නමුත් හුස්ම ගන්නවා. නේද? දැන් හුස්ම ගැනීම කියන ක්‍රියාවලියට නමක් දෙනවා. මම නැවත කියනවා මේ ප්‍රශ්න කැමති මේ ගැටලුවක් නැහැ නේද? මම මට පැහැදිලි හොඳට පැහැදිලි කරන්න ඕන නිසා තමයි එකම දේ නැවත කියන්නේ. මම කියනවා වැඩි නම් මට කිව්වත් කමක් නැහැ. එච්චර කියන්න ඕනේ නැහැ මට තේරෙනවා කියලා. නමුත් මට මේක ඉතාමත්ම නිවැරදිව පැහැදිලි කරලා දෙන්න ඕනේ. මෙතෙන්දී මේ සිද්ධ වෙන දේවල් පිළිබඳව අපි කාලය අරගෙන කලබල නැතුව
ඊ타මත්ම පරිස්සමෙන් මේ තැන් තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ දහම හා මේ සූත්‍රවල කියවන දේවල් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අර සමහර වැරදි සංකල්පනාවන් මේ සම්බන්ධයෙන් තියෙන දේවල් අපිට දුරු කරගන්න පුළුවන් වෙන්නේ. දැන් he trains himself, I will breathe out calming bodily fabrication. එතකොට bodily fabrication කිව්වේ කාය සංකාරය, ඒක සංසිඳවනවා, හැංගිලා යනවා, නැති වෙලා යනවා. එහෙම නැති වෙලා ගියාට දැන් කියනවා breathe out. ඒ කියන්නේ හුස්ම හෙලනවා. මෙයා breathe in. He will breathe in and he will breathe out. එතකොට හුස්ම ගැනීම හෙලීම කියන එක කරනවා, කාය සංකාරය නොපෙනී යනවා, හැංගිලා යනවා, සංසිඳ වෙනවා. දැන් මේ ආනාපාන සති සමාධියේ ප්‍රථම සංසිඳුවීම, ප්‍රථම හැංගිලා යෑම, ප්‍රථම නොපෙනී යෑම තමයි මේක. එතකොට දැන් මොකද්ද මෙතන වෙන්නේ? දැන් අර සතිපට්ඨාන සූත්‍රයේත් අපි මේක දැක්කා. සූත්‍ර කීපයකම අපි මේක කියවලා තියෙනවා. ඊට කලිනුත් මම පැහැදිලි කිරීම මම කරලා තියෙනවා. නමුත් නැවත නැවතත් මේක පැහැදිලි කරන්න ඕනේ. ඔබත් තේරුම් අරගෙන සුදුසු අවස්ථාවේදී සුදුසු අයට කියා දෙන්න ඕනේ. දැන් අර සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වා අසසන්තෝ දීගං වා පස්සසන්තෝ කියලා එහෙමනේ පටන් ගත්තේ. මේ පටන් ගත්ත වැඩේ එකට ගොනු කළා බොඩි ෆැබ්‍රිකේෂන් කියලා කාය සංකාරය. මම මේකට කාය සංකාරයයි කියමු කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඒක කාමින් කියලා කියන්නේ ඒක සංසිඳෙව්වා, හැංගිලා ගියා. හැංගිලා ගියා කියන එකේ තේරුම දැන් ආනාපාන සතිය සමාධි වෙන්නේ මෙතෙන්දී. මෙතෙන්දී ආනාපාන සති සමාධි වෙන්නේ ආනාපාන සතිය කියන එක ඔබ්ජෙක්ට් එක තෝරාගෙන එහි යෙදෙනවා. එහි යෙදීම තුලින් දැන් ඒක අවසන් කරනවා. ඒ වැඩේ හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධ වැඩේ අවසන් කරනවා මෙතෙන්දී. නමුත් හුස්ම ගැනීම හා හෙලීම කරනවා. ඒක තේරුම මොකද්ද? හුස්ම ගැනීම හා හෙලීම කියලා කියන්නේ මේ වර්තමානයේදී සිද්ධ වෙන දේ. ඒ කියන්නේ අපි වර්තමානයේ කියලා ප්‍රසන්ස් කියලා අපි හඳුන්වනකොට වර්තමානයේ කියලා අපි කියනකොට ඒ වර්තමානයේ ඕනෑම වෙලාවක අපි හුස්ම ගනිමින් ඉන්නවා, එහෙම නැත්නම් හුස්ම හෙලමින් ඉන්නවා. ඒ නිසා එක්කෝ හුස්ම ගන්නවා, එක්කෝ හුස්ම හෙලනවා. ඒ නිසා වර්තමානයේ කියලා හඳුන්වන්නේ ඕනෑම අවස්ථාවක හුස්ම ගනිමින් ඉඳීමක් හෝ හුස්ම හෙලමින් ඉඳීමක්. හුස්ම ගැනීමේ අවසානය, හුස්ම හෙලීමේ ආරම්භය, හුස්ම හෙලීමේ අවසානය, හුස්ම ගැනීමේ ආරම්භය. ඒ නිසා හැම විටම හුස්ම ගැනීම හා හෙලීම කියලා කියන්නේ වර්තමානය. ඒ කියන්නේ මේ යෝගාවචරයා, මේ භාවනා කරන තැනැත්තා, මම, ඔබ, අපි හැම විටම වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ තමයි අපි ඉන්නේ. අපි අතීතයේත් නෙමෙයි, අනාගතයේත් නෙමෙයි, වර්තමානයේ ඉන්නේ. වර්තමානයේ ඉඳිමින් අපි හුස්ම ගැනීම හෙලීම ඒක දිග කෙටි වශයෙන් අපි බැලුවා. ඒ බලපු එක සමස්තය හැටියට බොඩි ෆැබ්‍රිකේෂන් එක හැටියට ගත්තා. දැන් මේ අවස්ථාවේදී හුස්ම ගැනීම හා හෙලීම කියන මේ වර්තමානයේ ඉඳිමින්ම කාය සංකාරය කියන එක අවසන් කළා. ඒ කියන්නේ කාය සංකාරය කියන ඔබ්ජෙක්ට් එක අවසන් කරනවා. ඔබ්ජෙක්ට් එක අවසන් කළාට හුස්ම ගැනීම හෙලීම කරනවා. ඒ කියන්නේ වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ ඉඳිමින් හුස්ම ගැනීම හෙලීම කියන එක අවසන් කරනවා. ඒ කියන්නේ හුස්ම නොගෙන ඉන්නවා කියන එක නෙමෙයි. හුස්ම ගැනීම හා හෙලීම කියන ඔබ්ජෙක්ට් එක අවසන් කරනවා.
ඒ අනුව ආනාපාන සති සමාධි භාවනාව දී හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධ ඔබ්ජෙක්ට් එක ඔතනින් ඉවරයි. හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධ කාය සංකාරයේ වැඩ ටික ඔතනින් ඉවර වෙනවා. ඉවර වෙන්නේ ඇයි? කාය සංකාරයේ කියන ඔබ්ජෙක්ට් එක දැන් තෝරාගෙන ඒක සතෝව කියලා සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන කොටම විතර්කයට එනවා. ඊට පස්සේ දීගං රස්සං කියලා ගන්නකොට හුස්ම ගැනීම හෙලීම දිග කෙටි කියනකොට එනවා මොකේටද? විචාරයට. හරි? එතකොට මේ විතක්ක විචාර දෙකම දැන් මෙතෙන්දී සම්පූර්ණ වෙනවා. එතකොට ඒ විතක්ක විචාර දෙක එයාගේ සම්පූර්ණ වෙලා දැන් මේ හුස්ම ගැනීම හෙලීම කියන එකේ ක්‍රියාවලිය දැන් මෙතෙන්දී අවසන් වෙනවා. ඒක සංගවිලා යනවා. හුස්ම ගැනීම කියන ඔබ්ජෙක්ට් එකේ තවදුරටත් මුකුත් ඕන කමක් නැහැ. කාය සංකාරයේ හැටියට ඒක අවසන් කෙරෙනවා. එතකොට ඊළඟට කොතෙන්ද යන්නේ කියන එකයි අපි ඊළඟට කතා කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් මුකුත් ගැටලුවක් එහෙම තියනවද? අපහැදිලි බවක් හෝ ගැටලුවක් හෝ ප්‍රශ්නයක් හෝ තියනවද හිතට? හොඳයි. එතකොට දැන් අපි ඉදිරියේදී එක හම්බ වෙනවා. ඒ තමයි දැනට එකපාරට මම දැන් කියන්න යන්න ඕනේ නැහැ. ඉදිරියේදී එක හම්බ වෙයි. දැන් මේ හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධ ක්‍රියාවලියේ පළමු කොටස හෙවත් කාය සංකාරය කියන එක මෙතනින් නිමාවටපත් වෙනවා. එහෙත් යෝගාවචරයා හුස්ම ගැනීම හා හෙලීම කියන ක්‍රියාවෙහි යෙදෙනවා. ඒ කියන්නේ වර්තමානයේහි ඉන්නවා කියන අර්ථයෙන්. එතකොට එයා වර්තමානයේ ඉඳීම නියෝජනය වෙන්නේ එයා පිහිටලා ඉන්නේ වර්තමානයේ හුස්ම ගැනීම හා හෙලීම කරමින් පවතින නිසා. ඒ නිසා එයා breathe in breathe out කියන එක අකණ්ඩව තියෙනවා. අකණ්ඩව තියෙනවා කියන එකේ තේරුම වර්තමානයේ රැඳිලා ඉන්නවා. ඔබ්ජෙක්ට් එක උනේ කාය සංකාරයේ bodily fabrication එක. ඒක කාමින් වුණා. කාමින් ඩවුන් වුණා. එතන පස්සේ ඒක සංගවිලා ගියා. එතන මේ මාතෘකාව ඒ ඔබ්ජෙක්ට් එක ඉවර වෙනවා. ස්වාමීන් වහන්සේ අවසර. දැන් මෙතන ස්වාමීන් වහන්සේ කිව්ව කයක් නැති බවක්ද වැටහෙන්නේ හුස්ම ගැනීමයි මේ දැන් දැමීමයි විතරද තේරෙන්නේ? අතට කයක් නැති බවක්ද තේරෙන්නේ? ඒ කියන්නේ කය නැති බව තේරෙන්නේ. හොඳයි. හරි. ඉතාම වටිනා හොඳ ප්‍රශ්නයක්. අන්න එහෙම ප්‍රශ්න මතු කළාම මේ කාරණේ අපිට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී අපි කියුවා ඔබතුමිය අපිට එකතු හිටියද මට මතක නැහැ. අපි කියුවා කාය සංකාරය කියලා කියන්නේ මොකද එතන වචනේ අපිට කියුනේ මේ නෑ එතෙන්දී සතිපට්ඨාන සූත්‍රයේදී කියවිච්ච දේ තමයි ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති කියන වගන් තියෙන එතෙන්ට ආවේ. ඒ කියන්නේ මේ හුස්ම නැත්නම් කාය සංකාරය. කාය සංකාරයක් කියන එක bodily fabrication කියන එක හඳුනා ගැනීම සඳහා වටහා ගැනීම සඳහා අපේ එදිනෙදා භාවිතයේ යොදා ගැනීම සඳහා පමණක් තියෙන දෙයක් මිස කාය සංකාරයක් කියලා එකක් නැහැ. අනිශ්චිතෝච විහෙරති. නොයල්මෙන් යුතෝ වාසය කරන්නේය. ඒ කියන්නේ දැන් කයක් කියන එකට දීලා තියෙන කයක් තියනවා කියන එක
ඔප්පු වෙන කාරණය තමයි හුස්ම ගැනීම හෙලීම. ඒ නිසා තමයි ඒකට කිව්වේ කාය සංකාරය කියලා. ශරීරයක් මට තියෙනවා කියන එක මම තේරුම් ගන්නේ වටහා ගන්නේ මම හුස්ම ගන්න හින්දා හුස්ම හෙලන නිසා. නමුත් මේ හුස්ම ගැනීම හෙලීම කියන එක ක්‍රියාවලියක් පමණයි. ඒ ක්‍රියාවලිය නැත්නම් එතන කාය සංකාරයක් නැහැ. ඒ නිසා අපි කයක් තියෙනවා කියන අර්ථයට එන්නේ හුස්ම ගැනීමක් හෙලීමක් තියෙන නිසා පමණයි. කාය සංකාරය කියන එක සැඟවි ගියාම නැති වෙලා ගියොත් එහෙම එතන කයක් කියන එක පැවැත්මක් ගැන අපිට කාටවත් කතා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා කය කියන එක අපි හදාගත්ත හඳුනා ගැනීමක් මායාවක් පමණයි කියන එක තමයි එතෙන්දී සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කළේ දේශනා කළේ. කයක් තියෙනවා කියලා අපි හඳුනාගන්නේ හුස්ම ගැනීම හෙලීම තියෙන නිසා. හුස්ම ගැනීම හෙලීම කියන එක හැංගිලා ගියා නම් කයක් පිළිබඳව හැඟීමක් තව දුරටත් ඇත්තේ නැහැ කියන එක තමයි එතෙන්දී කිව්වේ. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මනසෙන් ඒක අයින් වෙලාද ඒ කියන්නේ? අයි මනසින් අයින් වීමක් කරන්නේ එතකොට. මනසින් අයින් වෙන පුද්ගලයාත් ඉන්නවා, හුස්ම ගැනීමක් තියෙනවා. නමුත් මේ බොඩිලි ෆැබ්‍රිකේෂන් කියන එක කාය සංකාරය කියන අදහස මේ මම තමයි හුස්ම ගන්නේ කියන අදහස එතනින් අයින් කරනවා. අයින් වෙනවා. අයින් වෙලා ප්‍රොසෙස් එක යනවා දිගටම. ප්‍රොසෙස් එක යනවා බොඩිලි ෆැබ්‍රිකේෂන් එක අවසන් කරනවා. නමුත් පුද්ගලයා හුස්ම ගැනීම කරනවා. වර්තමානයේ ඉන්නවා. මනසින් නැතු වුනහම ඒක එතකොට ඒක අදාළ නැහැ. අදාළ නැහැනේ. මට අදාළ වෙන්නේ මනසේ මම ඒ ගැන හඳුනා ගනිමින් හිටියොත්නේ. එතකොට ඒ නිසා ඒක අයින් කරන නිසා තමයි අනිශ්චිතෝච විහෙරති වෙන්න පුළුවන් වෙන්නේ. නොයල්මෙන් යුක්තව වාසය කරයි කියන එකට එන්න පුළුවන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. මේ කියන කාරණේ අපි නැවත නැවතත් කියවෙනවා. එතකොට තවත් අපිට ඒක තේරෙයි. ඒ ස්වාමීන් වහන්සේ. ඉන්සිදේවා. He trains himself. I will breathe in sensitive to rapture. He trains himself. I will breathe out sensitive to rapture. එතකොට දැන් මේ සිතේම ඊළඟ අවස්ථාව දැන් කාය සංකාරයේනේ මේ කාමින් ඩවුන් උනේ හැංගිලා ගියේ විවේකීලා ගියේ නොපෙනී ගියේ කාය සංකාරය. ඊළඟට දැන් කතා කරනවා මේ සතිපට්ඨාන මේ ආනාපාන සති සමාධි භාවනාවේ තාම ඉන්නේ මේ. එක ස්ටෙප්ස් තමයි මේ කියන්නේ. හුස්ම ගනිමින් හෙලමින්ම යෙදෙන වැඩ ටිකක් තමයි මේ කියන්නේ. නමුත් පළවෙනි එකේදී බොඩිලි මේ ෆැබ්‍රිකේෂන් එක තමයි ඉවත් වුනේ. ඒක තමයි කාමින් වුනේ. ඊට පස්සේ කියනවා he trains himself. I will breathe in sensitive to rapture. He trains himself. I will breathe out sensitive to rapture. දැන් මෙතෙන්දී කියනවා he trains himself. ඔව් දැන් මෙයාට experience කිරිල්ලක් මෙයා he trains himself කියන්නේ ඒකනේ. එයා මේ experience කිරිල්ලකුයි මෙතෙන්දී කරන්නේ දැන්. I will breathe in sensitive to rapture. දැන් ප්‍රීතියට සංවේදී වෙනවා දැන් මෙයා. හුස්ම ගැනීම කරනවා breathe in. හුස්ම ගැනීම කරනවා. ඒ වගේම ඊළඟ අවස්ථාවේ breathe out කියලාත් කියනවනේ. හුස්ම හෙලීමත් කරනවා. එතෙන්දී වෙනවා sensitive to rapture. එතකොට ප්‍රීතිය අනුභව කරනවා. එහෙම නැත්නම් අනුභව කරනවා කියන වචනේ ප්‍රීතිය භුක්ති විඳිනවා. ප්‍රීතිය විඳිනවා, දකිනවා, තේරෙනවා. ඒක විඳීමක්නේ, විඳිනවනේ. එතකොට ඒ ප්‍රීතිය විඳිනවා හුස්ම ගන්නවා. ඒ වගේම හුස්ම හෙලනවා, ප්‍රීතිය විඳිනවා. එතකොට ඇයි මෙතෙන්දී ප්‍රීතියක් ආවේ? දැන් ප්‍රීතියක් ආවා කියලා කිව්වනේ. ඇයි ප්‍රීතියක් ආවේ? ප්‍රීතියක් ආවේ මේ යෝගාවචර මම යෝගාවචරය කියන වචනේ භාවිතා කරන්නේ මේ ක්‍රියාවේ යෙදෙන ඕනෑම කෙනෙක්. භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසක, උපාසිකා ඕනෑම කෙනෙකුට. අපි යොදන වචනේ යෝගාවචරය කියන එක. ඒ යෙදෙන්න. ඒතර යෝගාවචරයා
තේරුවේ හුස්ම ගැනීම හෙලීමනේ. මේ බොඩ්ලි ෆැබ්‍රිකේෂන් එකනේ තේරුවේ ඔබ්ජෙක්ට් එක හැටියට. එතකොට ඔබ්ජෙක්ට් එක හැටියට බොඩ්ලි ෆැබ්‍රිකේෂන් එක තේරීම කුසල ආරම්මණය. ආරම්මණය කුසලයි. මොකද අර කුසලයක් වීමේ සුදුසුකම් ඒ ඔක්කොම එතන තියෙනවා. කෝසලට්ඨේන කුසලං ඉත්ත පලට්ඨේන කුසලං ආරෝග්‍යට්ඨේන කුසලං අනවජ්ජට්ඨේන කුසලං කියන මේ විදිහට කුසලයක් වීමේ සුදුසුකම් ටික ඔක්කොම හුස්ම ගැනීම හෙලීම කියන කාර්යය තුල තියෙනවා. මොකද්ද කුසලයක් කියන්නේ කියන එක ධර්මයේ කරලා තියෙන විග්‍රහයේදී ඒක ඔබ අහලා තියෙනවා මං හිතන්නේ. ඒ සුදුසුකම් ඔක්කොම මේ ඔය හුස්ම ගැනීම හෙලීම කියන කාර්යය තුල තියෙනවා. එතකොට ඒ නිසා හුස්ම ගැනීම හෙලීම කියන එක කුසලයක්. මේ ලෝකේ තියෙන ලොකුම කුසලයනේ ඒක. ඒක නකොලොත් එහෙම ඔක්කොම ඉවරයිනේ. එතන හුස්ම ගැනීම හෙලීම අත්හැරලා දැම්මොත් එහෙම. එතකොට ඒක තමයි මේ ලෝකේ තියෙන හොඳම කුසලය. එතකොට තේරුවේ කුසලයක් නිසා ඒ කුසලෙහි තමයි එයා ඉනිෂියල් ඇප්ලිකේෂන් එක සස්ටේන් ඇප්ලිකේෂන් එක ගියේ ඒ කුසලයේ තුල නිසා විතක්ක ਵਿਚාරයේ ගියේ ඒ කුසලයේ නිසා කුසලයක් ඔබ්ජෙක්ට් එක හැටියට තේරීම නිසාම ලැබෙනවා විවේකයක්. අපි අහලා තියෙනවානේ විවේකජං පීතිසුඛං කියලා. විවේකජං පීතිසුඛං. ජං කියලා කියන්නේ ඒ තුලින් උපන්න කියන එක. ඒතර විවේකයේ තුල. විවේකය ලබන්නේ ඇයි? හුස්ම ගැනීම හෙලීම කරන නිසා. හුස්ම නැවතුත් එහෙම අපිට අමාරුයිනේ. එතකොට ඒ නිසා විවේකයක් අපිට ලැබෙන්නේ හුස්ම ගැනීම හෙලීම කියන කාරණේ වගේම ඒක කුසලාරම්මණයක් වීම නිසා. කුසලාරම්මණයක් තේරුවොත් අපි ඕනෑම කෙනෙක් එහි ස්ථාර්ථය හැටියට ඵලය හැටියට අපිට ලැබෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රීතිය. ප්‍රීතිය ලැබෙනවාමයි. ඒ නිසා ඔව් කියන්නේ. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ සැහැල්ලු ගතියක් දැනීමක්ද ඒ කියන්නේ ප්‍රීතියක් ඇති වෙන ඒ කියන්නේ සැහැල්ලු ගතියක් වගේ මනසට ඒක. සැහැල්ලු ගතියට පෙර ඇති වෙන තත්ත්වයක්. පෙර ඇති වෙන තත්ත්වයක්. ඔව් සැහැල්ලු ගතිය ඊළඟට එන එකක්. මෙතෙන්දී අපි කියවෙනවා ඒක. සැහැල්ලු ගතියට පෙර එන සතුටක්. ඒ කියන්නේ මට සුවයක් භුක්ති විඳින්න ඉඩ ලැබෙනවාය කියන හඳුනා ගැනීමක් තුලින් තමයි ප්‍රීතිය එන්නේ. දැන් මේක අපි උදාහරණ දක්වලා තියෙන්නේ අභිධර්මයේ මෙහෙමනේ කාන්තාරේ යන කෙනෙකුට ඈත ක්ෂේම භූමියක් පේනවා ගස් කොළන් පේනවා තියෙන තැනක් පේනවා. එතකොට ඒක දැකපු ගමන්ම ඇති වෙන්නේ ප්‍රීතියක්නේ. අන්න ඒක තමයි ධර්මයේ මේ විග්‍රහ තියෙන උපමාව හොඳ ලස්සන උපමාවක් ඒක. එතකොට කාන්තාරේ හරි වෙහෙසිලා අමාරුවෙන් පිපාසයෙන් අවුවේ දූවිලි ගොඩේ යන එක්කෙනාට ඈතින් ගම්මානයක් පේනකොට මේ ගස් ටිකක් තියෙන දූපතක් පේනකොට ඇති වෙනනේ හරි සතුටක්. අන්න ඒක තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. ඒ බඳු එකක්. ඒ කියන්නේ අනාගතයේදී Tamanට භුක්ති විඳින්න ලැබෙන ලොකු වාසනාවක්, ලොකු ප්‍රයෝජනයක්, සුඛයක් ඉංගිය ලැබෙන අවස්ථාව තමයි ප්‍රීතිය ලැබෙන අවස්ථාව. එතකොට sensitive to rapture. එතකොට සංවේදී වෙනවා එයා මේ ප්‍රීතිය එන්නේ ඇයි මේ තේරුව ඔබ්ජෙක්ට් එක අරමුණ කුසල ආරම්මණයක් වීම නිසා කුසල වීම නිසා. එතකොට එයාට ප්‍රීතිය කියන එක භුක්ති විඳින්න ලැබෙනවා. ඒක භුක්ති විඳින්නේ එයා සිතෙන් ඒක වින්දනයක් විඳීමක් ඒක. සෙන්සිටිව් වෙනවනේ ඒකට රැප්චර් එකට. ඊළඟට he trains himself I will breathe in sensitive to pressure. He trains himself I will breathe out sensitive to pressure. දැන් ඊළඟට අවස්ථාවේදී එයා හුස්ම ගැනීම හෙලීම කරනවා I will breathe in I will breathe out. එතකොට හුස්ම ගැනීම හෙලීම කරනවා sensitive to pressure. දැන් සුඛය pressure කියන්නේ සුඛය. එතකොට සුඛය කියන එකට සංවේදී වෙමින් ඒක විඳිමින් එයා හුස්ම ගැනීම හෙලීම කියන එක කරනවා. දැන් මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන දේ තමයි අර ඉස්සෙල්ලා අපි කතා කළානේ මේ බොඩි ෆැබ්‍රිකේෂන් එක ඉවර කරලා දැම්මා හුස්ම ගැනීම හෙලීම කළානේ වර්තමානයේ ඉන්නවා කියලා කිව්වනේ. දැන් මෙතනත් වර්තමානයේ ඉන්නවා දැන් හිතට අදාළ වෙන්නේ ප්‍රීතිය පමණයි. හුස්ම අදාළ නෑ දැන් මෙතෙන්දී.
එයා හුස්ම ගැනීම හෙලීම කරනවා. කරමින් ඉන්නවා. ඒ කියන්නේ වර්තමානයේ ඉන්නවා. මේ කරන වැඩේ අස්සේ ඉන්නවා කියන එකයි එකකින් අදහස. එතකොට වර්තමානයේ ඉඳිමින් ප්‍රීතිය භුක්ති විඳිනවා කියන එකයි මේක වෙන විදිහකට කිව්වොත් තේරුම. අර ඒක ප්‍රකාශ කරන විදිහ තමයි he breathe in breathe out කියන එක ධර්මයේ තුල ඒක ප්‍රකාශ කරන විදිහ. එතකොට තව විදිහකින් කිව්වොත් එහෙම මෙයා ප්‍රීතිය භුක්ති විඳිමින් වර්තමානයේ ඉන්නවා. ඒතර වර්තමානයේ කියන්නේ හැම වෙලේම මම කියවනේ හුස්ම ගැනීමක් හෝ හෙලීමක් කියලා. ඒතර හුස්ම ගැනීම හෝ හෙලීම කෙනේ ක්‍රියාවලිය තුල එයා රැඳී ඉන්නවා. එයාගේ ඔබ්ජෙක්ට් එක අරමුණ කුසලාරම්මණයක් වීම නිසා හෝල්සම් ඔබ්ජෙක්ට් එකක් වීම නිසා එයා ප්‍රීතිය භුක්ති විඳිනවා සුඛය භුක්ති විඳිනවා. He trains himself, I will breathe in sensitive to mental fabrication. He trains himself, I will breathe out sensitive to mental fabrication. එතකොට දැන් මේ අවස්ථාවේදී තව දෙයක් වෙනවා. මොකද්ද? He trains himself, I will breathe in sensitive to mental fabrication. දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ bodily fabrication එක ගැන. මෙතෙන්දි කතා කළේ bodily fabrication එක තමයි එයා calming උනේ. calm down වුණා එයාගේ bodily fabrication එක. දැන් මෙතෙන්දි කතා කරනවා මොකද්ද? mental fabrication එක. ඒතර mental fabrication කියලා කියන්නේ වේදනා සංඥා කියන එක. එතකොට වේදනාව හා සංඥාව කියන දෙක. ඒ කියන්නේ අපට දැනෙන දෙයයි ඒ දැනෙන දෙයට අපි දෙන අර්ථකථනයයි කියන එක තමයි වේදනා සංඥා කියන එකේ තේරුම. එතකොට feeling and perception කියන එක. එතකොට අපේ feeling එකයි ඒකට ඒක හඳුනා ගැනීමයි perception එකයි කියන දෙක ඒ දෙකට කියනවා mental fabrication කියලා. කාය සංකාරයේ කිව්වේ හුස්ම ගැනීම හා හෙලීමට කියන නමක් තමයි නැත්නම් ඒ සමස්ත ක්‍රියාවලියට දුන්න වචනේ තමයි bodily fabrication කියලා. කාය සංකාරය කියලා. ඊට පස්සේ වේදනාව හා සංඥාවට pain and perception කියන දෙකට දෙන වචනේ තමයි ධර්මයේ mental fabrication කියන එක. ඒ කියන්නේ චිත්ත සංකාරය කියන එක. චිත්ත සංකාර කියලා කියන්නේ සිතක් සකස් වෙන්න අවශ්‍ය වන සංඝටක කියන එක. දැන් කයක් පවතින්නේ හුස්ම ගැනීම හෙලීම දිගු හෝ වේවා කෙටි හෝ වේවා ඒ සමස්ත ක්‍රියාවලිය කාය සංකාරයේ හැටියට හඳුන්වන අතර මනසේ ක්‍රියාවලියක් සකස් වෙන්නේ මනසක් කියන එක ෆෝම් වෙන්නේ සකස් වෙන්නේ සංවිධානය වෙන්නේ වේදනා හා සංඥා දෙකකින්. එතකොට වේදනා හා සංඥා දෙකට කියනවා mental fabrication කියලා. එතකොට දැන් මේ තැනත්තා අර කුසලාරම්මණයක් වීම නිසා එයා ප්‍රීතිය අත්විඳන්නේ sensitive to rapture නේ. ඒ වගේම sensitive to pleasure නේ. එතකොට ප්‍රීතිය හා සුඛය කියන එක අත්විඳන්නේ. ප්‍රීතිය හා සුඛය අත්විඳිනකොට ඒක වින්දනයක් නේ විඳීමක් නේ. ඒ විඳීමක් වීම නිසා එයා වේදනාවයි ඒ විඳීම එයා අර්ථකථනය කළානේ ඒ විඳීමට දුන්නනේ කිසියම් හඳුනා ගැනීමක් perception එකක්. ඒ හඳුනා ගැනීම ඒ එකතුවට අපි කියනවා mental fabrication කියලා. එතකොට එයා breathe in and out sensitive to mental fabrication. තර චිත්ත සංකාරය කියන එක ක්‍රියාත්මකව තියෙනවා හුස්ම ගැනීම හෙලීම කියන එක තියෙනවා. එයා සංවේදී වෙනවා mental fabrication එක. ඒ කියන්නේ මම දැන් මේ ප්‍රීතිය විඳිනවා මම දැන් මේ සුඛය විඳිනවා කියන එක එයාට දැනෙනවා. මේක ප්‍රීතියක් මේක සුඛයක් කියන එක එයාට දැනෙනවා. මම කුසලාරම්මණයක් තුල රැඳීම නිසා ආපු ප්‍රීතියක් කුසලාරම්මණයක් තුල රැඳීම නිසා ආපු සුඛයක්. මම
මේ කාර්ය තුල මනවින් යෙදීම නිසා මට එන යහපත් නිවැරදි මානසික සංවේදනයක් මේක කියන හඳුනා ගැනීම එයා තුල තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ mental fabrication කියලා. ඒක තුල ඒක එයා අත්විඳිනවා, වේදනාව හා සංඥාව අත්විඳිනවා. එතකොට ඒකට කියනවා අපි mental fabrication කියලා. ඒක අත්විඳිමින් තමයි දැන් වෙන්නේ. ඒක මම දැන් අත්විඳිමින් ඉන්නවා කියන එක දන්නවා. එයා sensitive to mental fabrication. එතකොට මේ චිත්ත සංකාරයට සංවේදී වෙමින් එයා දැන් හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන යනවා. ඊළඟ ස්ටෙප් එකේදී කියනවා he trains himself. I will breathe in calming mental fabrication. He trains himself. I will breathe out calming mental fabrication. දැන් ඊළඟට මේ 8 වෙනි ස්ටෙප් එකේදී මොකද වෙන්නේ? එයා හුස්ම ගැනීම කියන එක කරනවා, හුස්ම හෙලීම කරනවා, breathe in breathe out කියන එක තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ ඉන්නවා. දැන් මේ අවස්ථාවේදී calming mental fabrication මේ හුස්ම ගැනීම හා හෙලීම කියන වර්තමානයේ රැඳී ඉඳිමින් එයා අර mental fabrication කියලා හඳුන්වපු චිත්ත සංකාරය සංසිඳවනවා. ඒක නොපෙනී යනවා, ඉවත් වෙලා යනවා. ඒකට දීපු අවධානය ඉවත් කරගන්නවා. ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒක සමාධියකටපත් වෙනවා. එතකොට දැන් මේ දෙවෙනි ආකාරයට ආපු සමාධියක් තමයි මේ තියෙන්නේ. ඒ නිසායි මම කිව්වේ මෙතෙන්දී අර ආනාපාන සති සමාධි කියන වචනය හරි වැදගත් කියලා මේ සූත්‍රයේදී හැම විටම මේක ආනාපාන සති භාවනාවක් පමණක් නෙමෙයි, මේක ආනාපාන සති සමාධි භාවනාවක්. මේ සූත්‍රයේ තියෙන්නේ ඒ විදිහටමයි. මේක ආනාපාන සති සමාධි භාවනා කියන වචනයම තමයි තියෙන්නේ. කතං භාවිතෝ ආනන්ද ආනාපාන සති සමාධි. කතම් බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේත්. එහෙමනේ තියෙන්නේ. මේ සතිපට්ඨානේ පරිපූර්ණේ කරන්නේ ආනාපාන සති සමාධියෙන්. ඒ නිසා ආනාපාන සති භාවනාව පමණක් නෙමෙයි මේක ආනාපාන සති සමාධි භාවනාව. ඒ කියන්නේ හුස්ම ගැනීම සම්බන්ධයෙන් අදාළ වුණේ මේ බොඩිලි ෆැබ්‍රිකේෂන් එක ගාවට පමණයි. නමුත් එයා හුස්ම ගැනීම හෙලීම කියන වර්තමානයේ රැඳී සිටිමින් දෙවෙනි අවස්ථාවේදී mental fabrication එකත් calming down කරනවා. මේ sensitive to mental fabrication කියන එක ඉවත් කරනවා calming mental fabrication හැටියට. ඒක සංසිඳ වීමක් හැටියට අවසන් කරනවා. ඒ කියන්නේ එයා විඳීම දැන් ඉස්සෙල්ලා අපි කාය සංකාරයනේ අපි මේ අත්දැක්කේ. ඒක ඊළඟට එයා මනසින් කාය සංකාරය හැටියට එයා සංසිඳවනවා මෙතෙන්දී. මොකක් හරි පැහැදිලි බවක් තියෙනවා නම් කියන්න. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ කියන්නේ දැන් දිගටම දැන් ප්‍රීතියත් එක්කම දැන් හුස්ම ගැනීම පිළිහෙදීම කරගෙන ගියා. ඊපස්සේ දිගටම ආපහු අර ඒ හුස්ම ගැනීමයි හෙලීමයි දිගටම කරගෙන යනකොට අර තිබිච්ච අර සිත ප්‍රීතියත් ඒකම අර දිගටම අර හුස්මටම අර ආපු ප්‍රීතියත් ඒ පාර අන්තිමට නැතිව යනවා කියන්නේ ස්වාමීන් වහන්සේ අන්තිමට ඒ වැඩේ ඉවරයි. අර ඉස්සෙල්ලා අපි දිග කෙටි ගැනීම හෙලීම හතර කළා කාය සංකාරය හැටියට අපි ඒක කාමින් ඩවුන් වුණානේ. ඊට පස්සේ මේ දෙවෙනි අවස්ථාවේදී mental fabrication එකක් හැටියට ප්‍රීතියත් සුඛයත් දැන් ඉවත් කරනවා. ඉවත් වෙනවා. ඒකත් ඕනේ නැහැ දැන්. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ එතකොට උස්ම ගැනීම හෙලීම පමණයි. අනිත් ඔක්කොම එතකොට නැති වෙනවා. නෑ හැම වෙලේම මේ වර්තමානයේ ඉන්නවා. හැබැයි අරමුණකුත් ඕනේ. අරමුණ දැන් හුස්ම ගැනීම හෙලීම නෙමෙයි. හරි. දැන් හුස්ම ගැනීම හෙලීම තමයි
වර්තමානයේ වර්තමානයේ. ප්‍රසන්ස් එයා වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ ඉඳීම තමයි නියෝජනය වෙන්නේ හුස්ම ගැනීම හෙලීම කියන එකෙන්. දැන් හුස්ම ගැනීම හෙලීම යාගේ අරමුණ නෙමෙයි. නෙමෙයි. හරිද? ඔව්. දැන් හුස්ම ගැනීම හෙලීම කියන එක අර මුල් මේ පස්සම්බයං කාය සංකාරම් කියන එකේදී පස්සම්බයං ගුණා පස්සම්බයං කියලා කියන්නේ සංසිඳිලා ගියා නැති වෙලා ගියා කියන එක. පස්සම්බයං කියන වචනේ තේරුම හැංගිලා ගියා නැති වෙලා ගියා කියන එකයි. තවදුරටත් නෑ ඒක. ඒ ඔබ්ජෙක්ට් එක දැන් හුස්ම ගැනීම සම්බන්ධ ඔබ්ජෙක්ට් එක එතනින් ඉවරයි. ඊළඟට දැන් ගත්තේ අපි චිත්ත සංකාර mental fabrication. දැන් mental fabrication එක ඔස්සේ දැන් අරමුණ උනේ මේ mental fabrication එක දැන් ඒකත් calming down. හරි? හුස්ම නෑ. හුස්ම අපිට අදාළ නෑ දැන් මෙතන. එයා හුස්ම ගනිමින් හෙලමින් ඉන්න කෙනෙක්. එයා ජීවත් වෙන්න ඉන්න එපා. එයා හුස්ම ගනිමින් හෙලමින් ඉන්නවා. ඒ කියන්නේ වර්තමානයේ එයා ඉන්නවා. වර්තමානයේ ඉන්නවා එයා හැම විටම ඔබ්ජෙක්ට් එක හැටියට ඊළඟට ගන්න තව එකක්. දැන් ඉස්සෙල්ලා කාය සංකාරයේ ඔබ්ජෙක්ට් එක හැටියට ගත්තා bodily fabrication එක. දැන් ගත්තේ mental fabrication එකනේ. ඒක තමයි එයාගේ ඔබ්ජෙක්ට් එකනේ අරමුණ උනේ. දැන් සිතක් මනසක් හැම විටම අරමුණක් ඔස්සේම ඉන්නම ඕනේ. අරමුණක් නැතුව ඉන්න බෑ. ඔබ්ජෙක්ට් එකක් නැතුව ඉන්න බෑ. ඉන්නේ නැහැ. එතකොට මේ මෙහෙම ඉතාමත්ම පැහැදිලි කර ගනිමින් මේක හඳුනා ගන්න මේක පස්සෙත් ආයි නැවත නැවතත් මේ ගැන කල්පනා කරන්න සිතන්න අවබෝධ කරගන්න මේක හරියම වටිනවා මේ හඳුනා ගැනීම. එතකොට මේ මෙතෙන්දී අපිට පේනවා මේ එක එක ඔබ්ජෙක්ට්ස් අතාරිමින් මේ යන්නේ. ඉස්සෙල්ලා අපි bodily fabrication එක අතහැරියා. දැන් mental fabrication එකත් අතහැරියා. හරි? එතකොට ඒ අතහරින හැම වෙලාවකම අපි ඒකේ සමාධි වීමක් තියෙනවා. ඒ සමාධි වුණා කියලා කියන්නේ අපි ඒක මේ වෙන විට අත්දැකලා ඉවරයි කියන එක. මේ සමාධි කියන වචනේ හරි ගැඹුරු අර්ථයකින් යෙදෙන දෙයක් ඒක. විවිධ මට්ටමින්. මෙතෙන්දී අපි මේ ආනාපාන සති සමාධියක් තමයි මේ යන්නේ. එතකොට bodily fabrication එකේ අපි සමාධි වුණා මේ හුස්ම ගැනීම හෙලීම කියන එක මේ ක්‍රියාවලියක් පමණයි ශරීරයේ පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියටයි අපි bodily fabrication කියලා කියන්නේ කාය සංකාරය කියන්නේ කියන එක හඳුනාගෙන ඒ වැඩේ අවසන් කළා. ඊළඟට මං කුසලාරම්මණයක පිහිටීම නිසා රැඳීම නිසා මට ප්‍රීතිය අයිති සුඛය අයිති ඒ ප්‍රීතිය හා සුඛය කියන්නේ මම වේදනාවක් හා වේදනාව කියන්නේ විඳීමක් හා ඒ විඳීමට අදාළ වූ සංවේදනයන් එහෙම නැත්නම් සංඥා මේ වේදනා හා සංඥාවන් තමයි මම පරිහරණය කළේ කියන එක තමයි හඳුනාගත්තේ. ඒ හඳුනා ගැනීමට කියනවා mental fabrication කියලා. ඒ කියන්නේ වේදනා සංඥා දෙක තමයි මට මේ සම්බන්ධ වෙලා තිබුණේ. මගේ හිතට විශේෂ වෙලා තිබුණේ මේ වෙලාවේ වේදනාවයි සංඥාවයි කියන දෙක. ඒ වේදනාවයි සංඥාවයි කියන දෙකට ධර්මයේ භාවිතා කරන වචනේ තමයි චිත්ත සංකාර කියලා. සිත නෙමෙයි චිත්ත සංකාර. සිතක් සකස් වෙන්නට අවශ්‍ය වෙන two ingredients දේවල්. ආරක ධර්ම කියන එක. එතකොට දැන් ඒකත් මෙතෙන්දි දැන් calming down වුණා. මෙතන ඒකත් දැන් ඒක නැති වෙලා ගියා, හැංගිලා ගියා. දැන් ප්‍රීති සුඛයක් නැහැ දැන්. ඒ දෙක නැතුව ගියා. හරි ස්වාමීන් වහන්සේ තේරුණා. ස්වාමීන් වහන්සේ ඔව්. ওই ටික වෙන්න කොච්චර කල් යනවද? හුඟක් වෙලා තියෙනව නේද ප්‍රීතියයි සුඛයයි ස්වාමීන් වහන්සේ? තප්පරයක් ඇති. ඇත්තද? හැබැයි ඉතින් අපිට එහෙම යන්නේ නැහනේ. යනවා.
තප්පරයක් කිව්වට මම තප්පරයක් කියලා කිව්වේ අර මම දන්නවා ක්ෂණිකයක්. තම කියන්නේ. නමුත් දැන් හුස්ම ගන්නවා හෙලනවා කියන එකට තමයි තප්පර දෙකක් දෙක ඔව් තුනක් යනවනේ. ස්වාමීන් වහන්සේ. ඒතර ඒක ඒ කියන්නේ මේක මේක මේ තප්පරයක් කියූප එක වැරදිත් නැහැ. ඒ කියන්නේ මේක හුස්ම ගන්නවා හෙලනවා කියන දෙකම සිද්ධ වෙන්නත් ඕනේ නැහැ. මේ වැඩේට අපි අභ්‍යාස කළාට පස්සේ අපි ඒක පටන් ගන්නකොටම මේවා ඔක්කොම හරහා යන්න පුළුවන් කියන අර්ථයෙන් මම කිව්වේ. ඒ මං කියපේක වැරදිත් නැහැ. ඒ කියන්නේ දැන් මේක අපි මුලින් අපි අභ්‍යාස කරනකොට අපි දැන් මේක හුස්ම ගන්නවා හෙලනවා කාය සංකාරය මේ චිත්ත සංකාරය කියලා ඔහොමම හඳුනා ගැනීමනේ තියෙන්නේ. මේක වඩන කෙනෙකුට පුහුණු කරන කෙනෙකුට කරපු කෙනෙකුට එක නිමේෂයෙන් බොහොම ධානය ඔක්කොටම යන්නේ එක නිමේෂයකින්. ඒ වගේ හරි වේගෙන් යන එකක්. දැන් අපි දන්නවනේ දැන් අපි වාහනයක් කෙලවන්න ඉගෙන ගන්නකොට ඉතින් මුලින්ම මේ ඇතුල් වෙලා දොර වහගෙන බෙල්ට් එක දාගෙන මේ ඔක්කොම නියුට්‍රල් බැලලා ඔහොම කරගෙන යන්නේ නේද පුහුණු වෙන්නේ. අපි හදිසියක් ගමනක් යන්න ඕනහම ඔය ඔක්කොම දරස් ගාලා තප්පරෙන් ඔක්කොම කරගෙන යනවා. අන්න ඒ වගේ තමයි මේක. ඔව් මේක ඔය ධාන නේද ස්වාමීන් වහන්සේ? ධානත් මේක ඇස්සේ තියෙනවා. ඒක තමයි. ධානත් තමයි මේ කියන්නේ ධානම තමයි. ධාන තමයි. හරි හරි. බොහොම ස්තුතියි. ධාන කියන එකත් මේක ඇස්සෙම සිද්ධ වෙමින් යන එකක් තමයි මේ. එතකොට අර විවේකජන් ප්‍රීතිසුඛං කියනකොට එතෙන්ට ප්‍රථම ධානය ඔව් ප්‍රථම ධානය සම්බන්ධ වෙනවනේ. ඒක තමයි ස්වාමීනි. විවේකම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානය උපසම්පජ්ජ විහෙරති. හැබැයි ওই ධානය කියන එකේ ඉඳගෙන විපස්සනා කරන්න පුළුවන්. ඔව් ධානය කියන්නේ වැඩිමක්නේ. මේ ධානය තමයි මේ වැඩෙන්නේ. ඒ කියන්නේ මේ මනසේ සක්‍රීය භාවය තමයි ධානය කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඇත්තටම වෙන මොකුත් නෙමෙයි මනසේ තියෙන සක්‍රීය භාවය. ඒ කියන්නේ නිවැරදිව මෙහෙවන වැඩපිළිවෙල තමයි ධානය කියලා කියන්නේ. හරි හරි. හැබැයි ස්වාමීන් වහන්සේ ඉතින් ඔය ඕවා වෙන අතර අපිට දැනෙනවනේ වේදනා සංඥා දෙක දිගට නිකන් මුලදී ඉගෙන ගන්න කට්ටිය වගේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න කෙනා වගේ ප්‍රැක්ටිස් කරනවනේ. ඔව්. අපිට මුලදී දැනෙනවා. ඉතින් ඔයක පුරුද්දට ගියාට පස්සේ ඒක ගන්න පුළුවන් වුණාට දැන් අපේ ලෙවල් එකට ඕක හැම වෙලෙම වනුගගා ඉන්නවා. ඔව් ඒක හරි. අපි බලමින් එක්ස්පීරියන්ස් කරමින් ඉන්නවා වෙන්න අවශ්‍ය වෙන්නේ මෙතන අපි කුසල ආරම්මණයක ඉඳීම පමණයි. ඒතකොට වෙන්න තියෙන දේ වෙනවා as long as we are in the කුසල ආරම්මණය. අන්න මේ සූත්‍රයෙන් උගන්වන්නේ ඕක තමයි. පෝර දානවා වගේ ඉන්නවා. අන්න හරි. අපේක්ෂාවක් නැතුව. අපි ගහට වතුර දාලා පෝර දාලා හිරු එළිය ලබන්න සලස්සලා අපි ඉන්නකොට ඒක වැඩේ යනවනේ. වැඩේ යනවා. අන්න ඒ වගේ වැඩම තමයි මනසට අපි මේකනේ මේ සූත්‍රය හරිම වටිනවා හරිම අගය කරනවා මේ සූත්‍රය. හැම සූත්‍රයක්ම හොඳයි. ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රෙත් තියෙනව නේද? ඇත්තටම තියෙනවා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ කරුණු ටිකම තියෙනවා. වෙන විදිහකට. මේ අප්‍රෝච් එක නෑ. බුදුරජාණන් වහන්සේ මේ එකක් වඩනකොට හතරක් වැඩෙනවා කියලා කෙලින්ම මෙතෙන්දි මේ කියලානේ පටන් ගන්න. කියනවා ස්වාමීන් වහන්සේ. අරකෙදි ඒක කියලා තියෙනවා. නමුත් මේ විදිහට නෙමෙයි කියලා තියෙන්නේ. නෙමෙයි කියලා. නිර්වාණන්ද සූත්‍රයේත් තියෙනවා. ආනාපාන සූත්‍රයේත් තියෙනවා. කායගත සතියෙත් තියෙනවා. සතිපට්ඨානෙත් තියෙනවා. තියෙනවා. ඔය හැම එකෙම තියෙන්නේ. මේකමයි තියෙන්නේ. ඔව්. දැන් අර අපි විමර්ශා කරනකොට ධම්විජය බොජ්ජංගේ වැඩෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. හරි. දැන් ඉස්සරහට ඒක හම්බෙයි අපිට. ඒක කරනානේ. අප මේ ජම්ප් කරන්න හරි. හොඳයි ස්වාමීන් වහන්සේ. මම අහගෙන ඉන්නවා. හරි අපි මේ අපි ඇත්තටම මේවා නොකරපු ඒවා නෙමෙයි. කරලා තියෙන දේ ඔබ දැන් දීපු කාලයක් මේවා අපි දිගට කරපු අයනේ දැන් අවුරුදු කීයක් ඉතින් මේවා කරලා තියෙනවද? 2015 දී 14 දී ස්වාමීන් වහන්සේ ඔය කියලා දුන්නේ අපිට ඉස්සෙල්ලා. 14 දී. ඒ කාලෙදීනේ ඔව්. ඉතින් ඒ කාලේ ඉඳන්ම අපි මේවා සාකච්ඡා කළා, බැලුවා, පරීක්ෂණ කළා, අපි එක් දේවල් කළානේ. ඒ නිසා මේවා අහලා ලියාගත්තා. නුහුරු දේවල් නෙවෙයි. නමුත් අපිට තේරෙනවා මේක එන්න අපි අර කට් ඇන් පොලිෂ් මැණික් ගලක් වාගේ එන්න මේක ඔප වැටෙනවා කියලා මේ කියන කාරණේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට දවසින් දවස අලුත් එකක් එකතු වෙනවා. එකතු වෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඩිස්ටර්බ් කරාට සමාවෙන්න. නෑ නෑ අපි සාකච්ඡා කරමින් යන්න ඕනේ. ඒක හොඳයි. අපි Thank you, ඇප්‍රීෂিয়েට් ස්වාමීන් කරමින් සාකච්ඡා කරමින් එහෙම යන්න එපා මේක. දිසි ගමනක් නෙවෙයිනේ. බොහොම ස්තුතියි. එතකොට දැන් මෙතෙන්දී අපි කාය චිත්ත සංකාරය කියන එක තමයි මේ calming mental fabrication. එතකොට චිත්ත සංකාරය වේදනා සංඥා කියන දෙක දැන් සැඟවී ගියා, නොපෙනී ගියා, අපේ සීන් එකෙන් අයින් වෙලා ගියා. එතකොට ඒ කියන්නේ එහි අපි සමාධි වුණා කියන එක. දැන් ඒ කියන්නේ දැන් මේ වන විට අපේ ඒ හිතට, ඒ යෝගාවචරයාගේ හිතට ප්‍රීතිය හා සුඛය හිමි මේ වෙන විට. ඒ හිමි නිසා තවදුරටත් ඒකත් එක්ක පැටලෙන්න අපි ඕනේ නැහැ. ඒකයි ඒක තේරුම. තව තේරුමක් හැටියට ගත්තොත් එහෙම අර ඉස්සෙල්ලා අපි කාය සංකාරය කියන එකෙන් කයේ පැවැත්ම සම්බන්ධයෙන් අපි හඳුනා ගැනීම කළා, කුසල ආරම්මණයක් තෝරාගෙන ඒක ඔස්සේ අපි හැසිරීමේ වටිනාකම අපි අත්විඳා, ඒක සංගවිලා ගියා. ඒක දැන් මට හිමි. ඒක මං ඒ කාය සංකාරයේ අත්විඳ කෙනෙක්. ඊළඟට දැන් මම චිත්ත සංකාරයක් හැටියට, mental fabrication එකක් හැටියට මේ ප්‍රීතිය හා සුඛය අත්විඳා. ප්‍රීතිය සුඛය අත්විඳා, ඒ වේදනා සංඥා දෙක අත්විඳලා දැන් මං සීන් එකෙන් අයින් කරනවා. දැන් තවදුරටත් මට ඒකත් එක්ක පැටලෙන්න අවශ්‍ය නැහැ. මොකද මං ඒක දැන් අත්විඳලා තියෙනවා. කුසල ආරම්මණයක රැඳී සිටිමින් මං ඒක වර්තමානයේ අත්විඳලා තියෙනවා. දැන් ඒක අතීතයට ගිය භවාංගයේ සැඟවී ගිය දෙයක්. අපි මතක තියාගන්න ඕනේ මේක දැන් භවාංගයේ සැඟවී යන දේවල්. මේ සමාධි කියලා කියන්නේ භවාංගයේ සැඟවී යන දේවල්. ඒව නැති ඒවා නෙමෙයි දැන්. ඒක දැන් වර්තමානයේ මම නෑ තමයි. වර්තමානයේ දැන් මං හුස්ම ගනිමින් හෙලමින් ඉන්න වර්තමානයේ ඉන්නේ. නමුත් මේ ෆැබ්‍රිකේෂන්ස් දැන් භවාංගයට ගිහිල්ලා. ඒ කියන්නේ බොඩි ෆැබ්‍රිකේෂන් එකත් භවාංගයට ගියා, මෙන්ටල් ෆැබ්‍රිකේෂන් එකත් භවාංගයට ගියා. එසේ යාම නිසා මට නැවත ආයිත් අවස්ථාවක මම භාවනාභ්‍යාසයක යෙදෙන්න ඉඳ ගන්නකොටම නිමේෂයකින් අර ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඉතාමත්ම කෙටි කාලයකින්. අයි වචන වලින් හිතන්නේත් නැති කෙටි කාලයකින් අර ඔක්කොම එක්ස්පීරියන්ස් වෙනවා. ඇයි? ඒක භවාංගගත වෙලා භවාංගයේ රැඳිලා තියෙනවා. ඒක මගේ අයිතියක් හැටියට මේ ජීවිතේ පමණක් නෙමෙයි. මේ ජීවිතේදී නිවන් දැක්කේ නැත්නම් ඊළඟ භවයේදීත් ඔබට අයිති දේවල් හැටියට ඒවා ඔබේ භවාංගයේ සැඟවුණු ඔබට අයිති වෙච්ච ඔබේ භවාංග විඥානයේ සංවිධානයේ වෙච්ච දේවල් හැටියට රැඳිලා තියෙනවා. ඒ නිසා මෙහි ලොකු වටිනාකමක් අපි මේවා තේරුම් ගැනීමේ, අවබෝධ කර ගැනීමේ මහා විශාල වටිනාකමක් තියෙනවා. මිල කරන්න බැරි වටිනාකමක් අපේ සිත්වල රැඳෙනවා මේවා මනවින් අපි හඳුනා ගන්නකොට. එතකොට ඒවා අපිත් සමග තියෙනවා කියන එකේ තේරුම ඒවා භවංගයේ සංගවිලා යනවා. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රීති සුඛ කියනකොට ඒක අයිති වෙන්නේ වේදනාවට නේද? ඔව්. ඒ කියන්නේ ප්‍රීති සුඛ කියලා වෙනම දෙයක් නෑ, වේදනා චිත්ත සංකාරයක්. ඉතින් ඔව් චිත්ත සංකාරය වේදනාවක්නේ. හොඳයි. වේදනාව කොට right වෙන්නේ. ඔව් හරි. thank you. Ninth one. He trains himself. I will breathe in sensitive to mind. He trains himself. I will breathe out sensitive to the mind. දැන් ඊළඟ අවස්ථාවේදී මේ 9 වෙනි ස්ටෙප් එකේදී එයා හුස්ම ගැනීම කරනවා, හුස්ම හැලීම කරනවා, breathe in and out. මේ අවස්ථාවේදී sensitive to the mind. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති, චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. එතකොට එයා ට්‍රේන්ස්, සික්කති කියන්නේ ට්‍රේන්ස් නේ.
එතකොට එයා පුහුණු කරනවා අභ්‍යාස කරනවා එක්ස්පීරියන්ස් කරනවා මේ මයින්ඩ් එක සිත විඥානය. එතකොට එයා වර්තමානයේ ඉන්නවා. breathe in breathe out. මේක මම හැම වෙලෙම මතක් කරන්නේ ඒක අපිට හොඳට තහවුරු වෙන්න ඕනේ. මේ breathe in and out කියන එකේ තේරුම වර්තමානයයි කියන එක. ඕනේ කමෙන් හුස්ම ගන්නවා හෙලනවා කියන එක එහෙම නෙමෙයි. ඒ ගැන අපට කරන කතාවක් ඇත්තේම නැහැ. හුස්ම ගන්නවා මේ මං හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන කතාවක් නැහැ. දැන් ආනාපාන සති භාවනාවේදී දෙන බොහෝ දෙනෙකුට වෙන්න පුළුවන් පැටලිල්ල තමයි මේ අපි මේ විසඳන්නේ. පැහැදිලි කිරීමක් කරන්නේ මේ. ඒ කියන්නේ දැන් මං හුස්ම කියන එක දැන් මට අදාළ නැහැ. ඒක ඔබ්ජෙක්ට් එක නෙමෙයි මගේ. ඒක වර්තමානයේ ඉඳීමයි. වර්තමානයේ හුස්ම ගනිමින් හෙලමින් ඉන්නවා. ඒක මගේ ඔබ්ජෙක්ට් එක නෙමෙයි මම ඉන්න තැන. දැන් අපි පුටුවක වාඩිලා ඉන්නකොට මම පුටුවේ වාඩි වෙලා ඉන්නවනේ. ඇඳක නිදාගෙන ඇඳක ඉන්නවනේ. ගහක් කටිනු ගහක් කටි අන්න ඒ වාගේ මම ඉන්න තැන තමයි වර්තමානයේ. ඒ වර්තමානයේ ඉඳීමින් මම උදාහරණ 100ක් හරි නෑ. ඒ වර්තමානයේ ඉඳීමින් sensitive to the mind. ඒතර මගේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒ කියන්නේ අර චිත්ත සංකාරවල සංවිධානයෙන් මගේ සිතෙහි ක්‍රියාකාරීත්වයේ සිතක් මා තුළ ක්‍රියාත්මක වෙනවා කියන එකට එයා සංවේදී වෙනවා. ඒ කියන්නේ චිත්තචෛතසිකයන් තුළ තමයි මගේ සිතේ මගේ මේ සිතේ බඳු ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන එක එයා හඳුනා ගන්නවා. ඒකට සංවේදී වෙනවා. He trains himself. I will breathe in, gladdening the mind. He trains himself. I will breathe out, gladdening the mind. දැන් එයා දකිනවා මගේ සිතේ මගේ සිතක් මා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒකේ අදහස ඇතිවෙමින් නැතිවෙමින් යන ප්‍රවාහී චිත්ත සංස්කාර පැවැත්මක් මගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවාය කියන හඳුනා ගැනීම එයා තුළ ඇති වෙනවා. මගේ සිත තුළ සිතක් ක්‍රියාත්මක වෙමින් තියෙනවාය කියන එක දකිනවා. ඒක ඇතිවෙමින් නැතිවෙමින් යන දෙයක්. අර චිත්ත සංකාරවල ක්‍රියාකාරීත්වයකින් ඇතිවෙමින් නැතිවෙමින් යන සිතක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ සිතක ක්‍රියාකාරීත්වයේ තිබිච්ච තියෙන එක දැන් අර කුසලාරම්මණයක් ගැනීම නිසා ඒ කුසලාරම්මණයට අදාළ වෙන දේ තුලින් මට විවේකයක් ලැබුණු නිසා කුසලාරම්මණයෙන් ලැබුණු විවේකයේ තුලින් මගේ සිතට පහසුවක් පස්සද්ධියක් ඇති වෙනවා. එතකොට පස්සද්ධිය කියන එක මගේ සිතේ එක්තරා විදිහක කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් හැටියට මගේ සිත සැහැල්ලු වීම තුලින් මගේ කය සැහැල්ලු වීම තුලින් මගේ සිත සැහැල්ලු වීම තුලින් මට දැනෙන්නා වූ කිසියම් ආකාරයක මේක නියමවචන විතර අභිප්පමෝදයන් චිත්තං අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්සද්ධියට වැඩි ගැලපෙන්නේ ග්ලෑඩ්නින් කියලා ගත්තාම අභිප්පමෝදයන් චිත්තං මම කියන්නේ සූත්‍රයේ තියෙනෙත් එහෙම සවස්සසති අභිප්පමෝදයන් චිත්තං වෙන්න ඕන මේක. ඒ කියන්නේ හිතට සතුටක් දැනෙනවා කියන එක. එතකොට තමන්ගේ සිතට සතුටක් දැනෙමින් තමන්ගේ සිතට ප්‍රමෝදයක් දැනෙමින් ඇතිවන සැහැල්ලු භාවයක් ඇතිවෙමින් ඇතිවන ස්වභාවයක් මේ අවස්ථාවේදී ඇති වෙන්නේ. ඔව් ඒක වචනේ ප්‍රශ්න නැහැ අපිට. එතකොට මේ අභිප්පම සිතෙහි ප්‍රමෝදයක් ඇති වෙනවා. තමන්ගේ සිතට ඒ ප්‍රමෝදය එයා අත්දකිනවා හුස්ම ගැනීම හෙලීම කියන වර්තමානයේ රැඳී සිටිනවා. එතකොට සිතේට මේ පහසුවක් සතුටක් අභිප්‍රමෝදයන් හිතේ ග්ලෑඩ්නින් එක මතුවෙනවා. එයාගේ සිත ප්‍රීතිමත් අර ඉස්සර ගත්ත ප්‍රීතිය නෙමෙයි මෙතන සිතෙහි ප්‍රමෝදයක්
ඇති වෙන අවස්ථාවක් ඒ සිත තමන්ගේ සිතේ කුසලාරම්මණයක රැඳීම නිසා ඇතිවන අභිප්‍රමෝදයන් චිත්තං සුව පහසුවට පත්වෙන පත් වූ සැහැල්ලු සිතක් හැටියට එයා ඒ අවස්ථාවේ අත්දකිනවා. He trains himself, I will breathe in, studying the mind. He trains himself, I will breathe out, studying the mind. Then මේ අවස්ථාවේදී ඒ සිතේ අභිප්‍රමෝදයන් චිත්තං ඒ සිතේ සැහැල්ලු බවක් උද්‍යෝගයක් ඇතිවෙච්ච අවස්ථාවක් නිසා දැන් ඒ සිතේ සමාධහං චිත්තං ඒ සිත කිසියම් ආකාරයක ස්ථාවර බවක් ඇති වෙනවා. ස්ථාවර භාවයක් ඒ හිතේ ඇති වෙනවා. ඒ සිතේ ඇතිවුණු කුසලාරම්මණයත් ඒ නිසා ඇතිවුණු පැහැදුණු බවත් නැත්තම් මේ සැහැල්ලු උද්‍යෝගී බවත් කියන එක තුලින් එබඳු ස්ථාවර සිතක් ස්ටඩිං ස්ථාවර සිතක් මගේ හිතට ඇති වුණා කියන එක යාට දැනෙනවා. ඒ දැනුණාම ඒ වර්තමානයේ ඉන්නවා හුස්ම ගැනීම හෙලීම කියන එක දිගටම සිද්ධ වෙනවා. He trains himself, I will breathe in, study in the mind. එතකොට හුස්ම ගන්නවා ඒ වගේම breathe out, study in සමාධහං චිත්තං. ඒ මගේ සිත පැහැදිලි ස්ථාවර බවක රැඳුණු මනසක්ය සිතක්ය කියන එක එයා හඳුනා ගනිමින් ඉන්නේ. He trains 12 වෙනි තත්ත්වය. He trains himself, I will breathe in, releasing the mind. He trains himself, I will breathe out, releasing the mind. එතකොට විමෝචයං චිත්තං පසසිසාමේති සික්ඛති. විමෝචයං චිත්තං අසසිසාමේති සික්ඛති. ඒ කියන්නේ මගේ සිත මිදුණා. මගේ සිත අර සිතුවිලි වලින් අයින් වෙච්ච සිතක් හැටියට මං හඳුනා ගන්නවා. දැන් මෙතෙන්දී අර කාමෙන් කියන වචනේ භාවිතා වෙලා නැහැ. එතකොට ඇයි කියන ප්‍රශ්නේ අපි මතු කර ගන්න ඕනේ. ඇයි මෙතන කාමෙන් කියන වචනේ යෙදුවේ නැත්තේ කියන එක. මෙතෙන්දී දැන් සිත සංගිලා යන්න බෑනේ. හිත කියන එක සංගිලා ගියා කියන්න බෑනේ. එතකොට මෙතෙන්දී වෙන දේ තමයි අර කුසලාරම්මණයක මගේ සිත යෙදීම නිසා කුසලාරම්මණයකින් අකුසලාරම්මණයකින් බර වෙන සිතක් නෙමෙයි දැන් මට තියෙන්නේ. කුසලාරම්මණයක යෙදීම නිසා ඒ සිත පැහැදිලි නිසා ඒ සිත සමාධාන් වෙච්ච ස්ථාවර වෙච්ච සිතක් නිසා ඒ සිතේ අර බර ගතියක් අපහසු ගතියක් මාව වෙහෙසන ස්වභාවයක් නැහැ. ඒ සිතේ සැහැල්ලු බවකුයි තියෙන්නේ. ඒ සිත තවදුරටත් මාව වෙහෙසටපත් කරන අපහසුවටපත් කරන අවිවේකයටපත් කරන සිතක් නෙමෙයි. සැහැල්ලු සිතක් නැත්තම් ගැටෙන්න රණ්ඩු වෙන්න අවශ්‍ය නැති වෙහෙසක් අපහසුවක් බවට පත්වෙන්න ඕනේ නැති සිතක් බව හඳුනා ගන්නවා. ඒ නිසායි මෙතන රිලීසින් කියන වචනේ භාවිතා වෙලා තියෙන්නේ. විමෝචන I trains himself, he trains himself, I will breathe in, releasing the mind. I trains himself, he trains himself, I will breathe out, releasing the mind. එතකොට මගේ සිතේ අර බර ගතිය, අපහසු ගතිය, වෙහෙස ගතිය දැන් තවදුරටත් නැහැ කියන හඳුනා ගැනීමට එයා එනවා. එයාගේ සිත පිළිබඳව තියෙන බරෙන් එයා නිදහස් වෙනවා. හිතෙනුත් එයා හිතේ නිදහස් වෙනවා කියවට සිත ක්‍රියාත්මක නොවන තත්වයක් නෙමෙයිනේ මේක. එයා තවදුරටත් ඒ සිතෙන් අරමුණු ගනිමින් ඉන්නවනේ. ඒතර අරමුණු ගනිමින් ඉන්න ලෑස්ති එහෙත් බරක් නැති සක්‍රීය නිදහස් සිතක් තමයි දැන් මං හසුරුවන්නේ කියන එක තමයි එයා මෙතෙන්දී දැනගන්නේ. ඒ නිසා සිතට අපහසුයක්, වෙහෙසක්, ගැටලුවක් නැහැ, බරක් නැහැ. අරමුණු වලට ඉඩ සලසා දිය හැකි විවේකී වූ පහසු සැහැල්ලු සිතක් තමයි දැන් මම පරිහරණය කරන්නේ කියන හඳුනා ගැනීම නිසා තමයි මේ releasing the mind කියන යෙදුම භාවිතා කරන්නේ. එයා වර්තමානයේ ඉන්නවා. උස්ම ගැනීම හෙලීම කියන එකේ ඉන්නවා. ඒකෙන් එයා තවදුරටත් වෙහස මනස සිතුවිල්ල නිසා
සිත නිසා වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඒ නිසා රිලීස් ඉන් ද මයින්ඩ් කියන තත්ත්වයේ ඉඳගෙන ඒක එක්ස්පීරියන්ස් කරනවා මේ අවස්ථාවේ. දැන් ඒතර අවස්ථා තුනක් අපි අත්දැක්කා. බොඩ්ලි ෆැබ්‍රිකේෂන් එක, මෙන්ටල් ෆැබ්‍රිකේෂන් එක, රිලීස් ඉන් ද මයින්ඩ්. ඒතර දැන් මේ අවස්ථා තුනේදීම එයා කාය සංකාරයෙන් නිදහස් වුණා, චිත්ත සංකාරයෙන් නිදහස් වුණා, සිතෙනුත් නිදහස් වුණා. සිතෙනුත් නිදහස් වෙනවා කියන එකේ තේරුම හැබැයි නොසිතා නොමෙහෙවා ඉන්නවා කියන එක නෙමෙයි. ඕනෑම අරමුණක් ගන්න ලැහැස්තිව සිටිනා විවේකී හොඳ ස්ථාවර ස්ටෑන්ඩඩ් ස්ටඩි වෙච්ච මනසක් මේ සහිතව තමයි එයා ඉන්නේ. ඒ නිසා දැන් අවස්ථා තුනකින් එයාගේ සිත දැන් රිලීස් වෙලා තියෙනවා, නිදහස් වෙලා තියෙනවා. මම හිතන්නේ අදට ඇති කියලා. ඔබට මොනවා හරි තව කතා කරන්න කියන්න දෙයක් තියෙනවා නම් විනාඩි කිහිපයක් තව ඉතුරු වෙලා තියෙනවා. මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් මීට පෙර දේවල් හෝ දැන් දේවල් හෝ සම්බන්ධයෙන් අපි ඊළඟ දවසේ ඉතුරු ටික අපි සාකච්ඡා කරමු. තව දිගට සූත්‍රය ගොඩක් තියෙනවා. මුකුත් තියනවාද කියන්නේ එහෙම? ඊළඟ කොටස කියවලා ඉව කරන්න බැරි නිසා මම මෙතෙන්දී අපි නවත්තන එක හොඳයි. මුත් මේ තුලින් පරණගිච්ච ප්‍රශ්නයක් හෝ යමක් තියෙනවාද? ස්වාමීන් වහන්සේ අවසරයි ඔය තානිස්සර ස්වාමීන් වහන්සේගේ ට්‍රාන්ස්ලේෂන් එකද? තානිස්සර හඳුරන්ගේ. ඒක බික්කු බෝධි ළඟ පොතක් තියෙනවා මා ළඟ ඒකයි මම අවසරයි. හරි. ඇක්සස් ටු ඉන්සයිට් එකේ ඇති මේ තානිස්සර හඳුරන්ගේ එක. ඒක තමයි මම අරන් තියෙන්නේ මට මතක හිටිට. තානිස්සර හඳුරන්ගේ වෙන්න ඕනේ. මොනවාරි තියෙනවද මේ සම්බන්ධයෙන්? ඔබට දැන් ඉදිරියේදී යම්කිසි ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් අහද්දී ඊටාම හොඳ පසුබිමකින් යුක්තව ඒවා අහන්න පුළුවන්කම ලැබෙයි මේ හඳුනා ගැනීමත් එක්ක කතා කරනකොට. මොකද උඟාක් හොඳට ධර්මය මනවින් දේශනා කරන ස්වාමීන් වහන්සේලා රාශියක්ම වැඩ ඉන්නවා. අපේ YouTube වල එහෙම නිතර දකින්න ලැබෙනවා. උන්වහන්සේලා ධර්මයේ ඉතාමත් පැහැදිලිව නිරවුල්ව දේශනා කරනවා. ඒ නිසා ඒවා අහද්දී තව තවත් නිවැරදිව හොඳ පසුබිමකින් යුක්තව ඒ ධර්ම දේශනා අහන්න තේරුම් ගන්න හැකියාව ලැබෙයි. අපි මේ කරුණු පිළිබඳව හඳුනාගත්තාම මේ විදිහට සාකච්ඡා කරලා තියෙනකොට. ඒ වගේම මීට කලින් අපි කතා කරපු ඒ සූත්‍ර කීපයම තවදුරටත් සමාලෝචනය වීමක් මේ සූත්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කිරීමක් මේ සූත්‍රයෙන් ලස්සනට කෙරෙනවා. ඒකින්ද අපි ඉදිරියට ඉතුරු ඒවත් බලමු කොහොමද මේ තාම අපි එකක් එකක් කළාම හතරක් කරනවා, හතරෙන් වැඩක් නෑ මට මුලින් කතා කළේ. ඒ නිසා එකක්කුත් අපිට ඉවර කරගන්න බැරි වුණා. අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු මේ එක මොකද්ද, ඒක තුලින් ඉතුරු ඒවා වෙන්නේ කොහොමද කියලා. ඒතර ඒවා එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා ඒවා හොඳට පැහැදිලිව වටහා ගන්න, හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. වඩාත් හොඳින් ඒවා තේරෙන්න පටන් ගනීවි ඉතුරු දේවල් අපි සාකච්ඡා කරනකොට. අද තව පැය භාගයකට පස්සේ අපි බෝධිමග්ග වැඩසටහනත් අද පැවැත්වෙනවා. ඒකෙදී ධම්මානුපස්සනාව සාකච්ඡා කරන්නේ. එතකොට ඒකට කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. බෝධිමග්ග වැඩසටහනටත් තව පැය භාගයකට පස්සේ. මේ සූත්‍ර දේශනාව ඉවරනාට පස්සේ සාකච්ඡා කරන්න සුදුසු සූත්‍රයක්
ඔබ යෝජනා කරනවා නම් මට මැසේජ් එකක් එවන්න. එතකොට අපේ ඉදිරියේදී කතා කරන ලිස්ට් එකට අපිට ඒක දාලා තියාගන්න පුළුවන්. අපි සාකච්ඡා කරනවා කියලා ඉදිරියේදී ඒක. ස්වාමීන් වහන්සේ මේ ආනන්ද සූත්‍රය මට තාම හොයාගන්න බැරි වුණානේ. ආනන්ද සූත්‍ර ගොඩක් තියෙනවා. ආහා. ඒ ආනන්ද සූත්‍ර වලින් එකයි මම අර කිව්වේ මේක අපි හොයන්න දැන් අර pitaka.lk කියන වෙබ්සයිට් එකට ගියොත් හැබැයි ඒක තියෙන පාලියෙන් හා සිංහලෙන් නැත්නම් access screen site එකේ සිංහලෙන් හොඳයි ස්වාමීන් වහන්සේ. පාලි සිංහලයි හොඳයි. ඒක අතකි pitaka.lk එකට ගිහිල්ලා ආනන්ද කියලා ගහනකොටම සූත්‍ර ගොඩක් එයි. ඒ ආනන්ද කියලා ගැහුවාම එන සූත්‍ර වලින් තෝරන්න ආනාපාන සංයුත්තේ ဒုတိယ ඒක ධර්ම වර්ගයේ තියෙන පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය. පඨම ආනන්ද ඒක ධම්ම සූත්‍රය. ආනන්ද. ඕකේ ස්වාමීන් වහන්සේ. ඒකේ පාලි එකයි සිංහල එකයි දෙකම තියෙනවා. මම මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය බැලුවේ.